පිළිගන්න ලබනවා. අද දවසේදීත් අපිට තියෙන්නේ අපි දැන් සාකච්ඡා කරගෙන ආපු සතිපට්ඨාන භාවනාව කියන භාවනා කොටසේ ධම්මානුපස්සන භාවනාවේ තියෙන සතිපට්ඨාන ධම්මානුපස්සන සතිපට්ඨානේ භාවනා පසාතරේ ධම්මානුපස්සනාවේ තියෙන භාවනා කොටස් පහක් ඒ පහින් අපි ගිය පාර කතා කරා ස්කන්ධ භාවනාවේ රූප ස්කන්ධය පිළිබඳ අද තියෙන්නේ අපට වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ විඥාන ස්කන්ධ සංස්කාර ස්කන්ධ කියන ස්කන්ධ ටිකේ සාමිනෝසේ ලැබෙන විදිහට ඒ ස්කන්ධයන් ගැන විස්තර කරයි ස්වාමීන් අපට විස්තර කරලා දෙන්න මේ වේදනා ස්කන්ධය ගැන කොහොමද වේදනා ස්කන්ධය අපි අඳුනගන්නේ සහ ඒ වේදනා ස්කන්ධයන් කොහොමද විදර්ශනා කරන්නේ කියලා ඉන්න ස්වාමීන් වහන්සේගෙන් අපි තාම මෙච්චින් නියුක්තව නැසෙලා කරලා අපි තාම කරුණාවෙන් වාසිය අපිට මේ විස්තර කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ අනුරුද්ධ හාමුදුරුවෝ සාකච්ඡාව ආරම්භ කරමින් මහන්සේ ආරාධනා කළේ පසුගිය සතියේ අපි නවත්තපු තැන ඉඳලා ධම්මානුපස්සනාවේ ස්කන්ධ අනුපස්සනාව පිළිබඳව ඉතිරි කොටස පැහැදිලි කර දෙන හැටියට අපි සිහිපත් කළා ධම්මානුපස්සනාවේ කාණ්ඩ පහක් තියෙනවා. එහි පළවෙනි කාණ්ඩේ නීවරණ කාණ්ඩේ අපි එක දීර්ඝව සාකච්ඡා කළා. ඉන් අනතුරු අපි ආරම්භ කරන්නට යෙදුනේ ස්කන්ධ කාණ්ඩේ. ඒන් රූප කොටස රූපස්කන්ධය පිළිබඳව අපි පසුගිය සතියේ කතා බහ කළා. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් පිළිබඳව. තර රූපස්කන්ධය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ එය විවිධ ආකාරයෙන් කොටස් වශයෙන් හඳුනාගත යුතු නිසා. එතකොට වේදනා ස්කන්ධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පසුගිය සතියේ කතා බහ කරපු ආකාරයටම ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ථංගමෝ මේ වේදනාවයි මේ වේදනාවේ හට ගැනීමයි මේ වේදනාවේ නිරුද්ධ වීමයි කියලා මේ ආකාරයෙන් දැක ගන්නට ඕන, මේ ආකාරයෙන් හඳුනා ගන්නට ඕන. එතකොට ඒ විදිහෙන් යම්කිසි කෙනෙකුට වේදනාව හඳුනා ගනිද්දී ඉති වේදනා, එතකොට මේ තමයි වේදනාව කියලා ප්‍රභේද වශයෙන් වේදනාව දකින්නට. ඒ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන් අපි වේදනාව නිවැරදිව තේරුම් ගන්නට ඒ අවස්ථාවන්හිදී අපිට දැනෙන ආකාරයට. එතකොට වේදනාවෙහි අපිට දැනෙන ස්වභාවය මත බුදුරජාණන් වහන්සේ එක් එක් තැන විවිධාකාරයෙන් දක්වනවා. එතකොට මෙහිදී සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් සැප වේදනාව, ඒ වගේම දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, එහෙම නැත්නම් උපේක්ඛා වේදනාව හැටියට. එතකොට එහිදී අපි පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයට ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථංගම මේ වේදනාවේ හට ගැනීමයි මේ වේදනාවෙහි අස්ථංගමයි. එතකොට වේදනාව කියලා කියනකොට ආරම්මන රසය හඳුනා ගන්නා ස්වરૂපය තමයි වේදනා කියලා හඳුනාගන්නේ. ඒ කියන්නේ දැන් චිත්ත වීතියක් ඇති වෙනකොට
අපි හිතමු කයින් අපි යම් කිසි ස්පර්ශයක් ලබනවා නම් එතකොට එතනදී ඒ ස්පර්ශය හඳුනා ගන්න කාය විඥානයක් පහළ වෙනවා. එතකොට ඒ කාය විඥානයේ හටගන්නා එක්තරා චෛතසික ධර්මයක් තමයි වේදනා කියලා කියන්නේ. එතකොට මේ වේදනාව හටගන්න ප්‍රධාන හේතුව තමයි ස්පර්ශය. පස්සපච්චා වේදනා. එතකොට තථාගතයන් වහන්සේ පටිච්චසමුපාදයේදී පැහැදිලි කරනවා ස්පර්ශය නිසා දැන් අසත් රූපයත් චක්කු විඥානයත් කියන මේවාෙහි එකතු වීමෙන් ස්පර්ශය හට ගන්නවා. එතකොට එතන ස්පර්ශය කියලා කියන්නේ කායික ස්පර්ශය වගේ රළු එකක් නෙමෙයි. එතන ස්පර්ශය කියලා හඳුනාගන්නේ අර සිතේ හට ගන්නා ඒ චෛතසික ධර්මයේ සූක්ෂම ස්වභාවය. එතකොට කාය ස්පර්ශය කියනකොටත් සිතේ තමයි හටගන්නේ. හැබැයි කාය ස්පර්ශය ඊට වඩා රළු විදිහට අපට දැනෙනවා. ඒ නිසා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන කියන මේ අවශේෂ ඉන්ද්‍රියන්ගෙන් අපි ආරම්මන ගන්නකොට ඒ විඥානයන්හි හටගන්නා ස්පර්ශය උපේක්ඛා සහගතයි. නමුත් කාය විඥානයේ හැටියට ඇති වෙනකොට එතන සුඛ දුක්ඛ කියලා වඩා ප්‍රබලව අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සුඛ දුක්ඛ වශයෙන් අපට ඇති වෙන වේදනාව දැන් අපි මේ සාකච්ඡා කරන්නේ විශේෂයෙන් භාවනා කරන අවස්ථාව පිළිබඳව පමණක් නෙමෙයි. ඒ කියන්නේ වාඩි වෙලා භාවනා කරන අවස්ථාව පිළිබඳව පමණක් නෙමෙයි. දෛනික ජීවිතයේදී මේ ධර්මතා අපි කොහොමද හඳුනාගන්නේ? එතකොට අපේ කයෙහි යම්කිසි කටුක බව, පීඩාකාරී බව, එතකොට අපි ප්‍රිය නොකරන විදිහේ වේදනාව දැනෙනකොට ඒක තමයි අපි දුක්ඛ වේදනාව කියලා හඳුනාගන්නේ. එතකොට දුක්ඛ වේදනාවයි කියලා කියන්නේ කර්කශ ස්වභාවය නිසා. සුඛ වේදනාවයි කියලා කියන්නේ එහි පවතින සෞම්‍ය ස්වභාවය නිසා. එතකොට ඒ දෙකටම නොගැනෙන විදිහේ මධ්‍යස්ථ වේදනා තමයි උපේක්ඛා වේදනාව හැටියට හඳුනාගන්නේ. එතකොට උපේක්ඛා වේදනාව අපිට පැහැදිලිව මේ තමයි උපේක්ෂාව කියලා වෙන් කරන්නට පහසු නැහැ. ඒ මොකද ඒක අපිට ප්‍රකට නැති නිසා. ඒතර සුඛ දුක්ඛ කියලා ප්‍රකටව අපිට වේදනාව හඳුනා ගන්නට නොහැකි අවස්ථාවන්හිදී අපිට ඒ පවතින්නේ මධ්‍යස්ථ වේදනාවයි කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේ මධ්‍යස්ථ වශයෙන් අපිට තාම සිහි කල්පනාවෙන් පවතිනකොට දැන් සුඛ වේදනාවක්වත් දුක්ඛ වේදනාවක්වත් ප්‍රකටව දැනෙන්නේ නැහැ කියන තැනකදී ඒ පවතින්නේ උපේක්ඛා වේදනාවයි කියන කාරණේ වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට සුඛ දුක්ඛ වශයෙන් ඇතිවෙන වේදනාව කවර හේතුවක් නිසාද? එහෙම නැත්නම් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ඇතිවෙන වේදනාව කවර හේතුවක් නිසාද ජනිත වෙන්නේ? පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා. ස්පර්ශයක් සිද්ධ නොවුනා නම් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ස්පර්ශය කියන තැන අපි තේරුම් ගන්නට ඕන ස්පර්ශයත් චෛතසික ධර්මයක් හැටියට තමයි අපි මෙතනදී හඳුනාගත යුත්තේ. ඒක මනසේ හටගන්නා ධර්මයක්, මානසික ගුණාංගයක්. එතකොට අර අපි මුලින් කිව්වා වගේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන ආදී ස්පර්ශය බොහොම මෘදු නිසා උපේක්ඛා වේදනාවක් හැටියට මතුවෙන්නේ. කාය ස්පර්ශය රළු නිසා එතන සුඛ දුක්ඛ වශයෙන් අපට ප්‍රකටව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ හැම අවස්ථාවකම වේදනාව ජනිත වෙන්නේ ස්පර්ශය පාදක කොටගෙන. ඊළඟට ඉති වේදනාය අත්ංගම. මේ වේදනාවේ අස්තංගමය. එහෙම නැත්නම් වේදනාව අහෝසි වෙන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා. එතකොට වේදනාව අහෝසි වෙන්නේ කුමක් නිසාද? අර ස්පර්ශය නිරුද්ධ වූ තැන වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශය බාහිරින් වෙන්නට පුළුවන්, අභ්‍යන්තරයෙන් වෙන්නට පුළුවන්. කයේ ඇතුළත ඇති වෙන ස්පර්ශයක් නිසා වේදනාව ජනිත වෙන්නට පුළුවන්. බාහිර යමක ස්පර්ශය නිසා වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඒ කවර තැනක වුණත්
පහළ වෙන විඥානයේ අනුව තමයි අපට වේදනාව දැනෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් විසඤ්ඤ කරන එහෙම නැත්නම් සිහි නැති කරනවා. සිහි නැති කරලා ඒ පුද්ගලයාගේ ශරීරයේ ශල්‍ය කර්මයක් කරන්නට කපලා සමහර වෙලාවට අවශ්‍ය තැන් මහලා ඊළඟට අස්ති ආදී බිඳිලා තියෙනවා නම් ඒවා විදලා එනදාලා මේ විදිහට හයි කරලා සියල්ලක්ම නිම කරන තෙක් ඒතනත්තාට ඒ කිසිවක් පිළිබඳව වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥානයන් පහළ නොවන නිසා. ඒ සම්බන්ධව විඥානයන් පහළ වෙන්නේ. ඒ කියන්නේ සිහිය අවදි වෙලා නැවත ප්‍රකෘති tattweටපත් වෙලා ඒ අරමුණු කරමින් කාය විඥානයන් පහළ වෙන්නට පටන් ගත්තට පස්සේ තමයි ඔන්න ඒ තැනත්තාට එහි පවතින දුක්ඛ වේදනාව ප්‍රකට වෙන්නේ. එහෙමනම් කයෙහි දේවල් ස්පර්ශ වුණු පමණට කය අභ්‍යන්තරයේ යම් යම් ගැටලු ඇති වෙච්ච පමණට අපට සුඛ වේදනාවක්වත් දුක්ඛ වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. ඒ සම්බන්ධව කාය විඥානයේ පහළ වුණු තැන තමයි අපට වේදනාව ප්‍රකට වෙන්නේ. එතකොට ඒ ස්පර්ශය යම් තැනක නිරුද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වුණු තැන වේදනාව නිරුද්ධ වෙනවායි කියන බව වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට වේදනාවේ ප්‍රභේද හඳුනා ගන්නට ඕන. ඒ වේදනාවේහි හට ගැනීම මේ හේතුව නිසයි හටගන්නේ කියලා තේරුම් ගන්නට ඕන. ඒ වගේම ඒ වේදනාවේ අස්තංගමය මේ ආකාරයටයි සිදු වෙන්නේ කියලා වටහා ගන්නට ඕන. ඒ වේදනා ස්කන්ධය පිළිබඳව. ඊළඟට සංඥා ස්කන්ධය. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. යමක් එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා සටහන තමයි සංඥා කියලා කියන්නේ. එතකොට ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථංගමෝ. එතකොට සංඥා ස්කන්ධය පිළිබඳවත් ඒ තුන් ආකාරයෙන් අපේ වැටහීම අවබෝධය දියුණු කරගන්නට ඕන. මේ තමයි සංඥාව කියලා පැහැදිලිව සංඥාව තේරුම් ගැනීම තමයි පළවෙනි පියවර. දැන් අර වේදනාව වගේ අපිට සංඥාව පැහැදිලිව වෙන් කරගන්නට පහසු නැති වෙන්නට පුළුවන් මුල් අවස්ථාවේ. ඒ මොකද සංඥාව කියන එක හැම කාරණයක් සම්බන්ධවම බලපානවා. දැන් රූපය අපි හඳුනාගන්නේ රූප සංඥාවෙන්. ශබ්දය හඳුනාගන්නේ ශබ්ද සංඥාවෙන්. ගන්ධය හඳුනාගන්නේ ගන්ධ සංඥාවෙන්. රසය හඳුනාගන්නේ රස සංඥාවෙන්. ඊළඟට ස්පර්ශය හඳුනාගන්නේ පොට්ටබ්බය හඳුනාගන්නේ ඒ පොට්ටබ්බය පිළිබඳ සංඥාවෙන්. ධර්ම මනසට අරමුණු වෙන ආරම්මණයන් හඳුනාගන්නේ ඒ පිළිබඳව ධර්ම සංඥාව. එතන ධර්ම සංඥා කියලා කියන්නේ සද්ධර්මයේ කියන එක නෙමෙයි සිතට අරමුණු වෙන ආරම්මන. එතකොට ඒ සයාකාරයෙන්ම ගන්නා ආරම්මන පිළිබඳව අපට සංඥා ඇතිවීමෙන් තමයි එකකින් එකක් වෙන්කොට ගන්නට පුළුවන් වෙන්නේ. දැන් ඇසට අරමුණු වෙන රූප එහෙම නැත්නම් වර්ණ සටහනනේ ඇසට අරමුණු වෙන්නේ. අපි පසුගිය සතියේ සාකච්ඡා කළානේ. එතකොට මේ වර්ණ සටහන් ගත්තන් පස්සේ මේ ලෝකයේහි වර්ණ මෙතකයි කියලා අපිට එහෙම ගණනය කරන්න ප්‍රමාණ කරන්න සීමා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් රළු වශයෙන් අපි මේ වර්ණ කියලා ප්‍රධාන වර්ණ බෙදාගත්තට ඒවා ප්‍රභේද වශයෙන් ගත්තන් පස්සේ දැන් අද පරිගණක විද්‍යාව ආදී හුඟක් දියුණු කරලා තියෙන නිසා පරිගණක යන්ත්‍රයකට ඒ වර්ණ යොදලා ඒක ප්‍රභේද කරලා බැලුවොත් ප්‍රමාණාතික්‍රාන්තව ඒවැ ප්‍රභේදයන් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ එක් එක් ආකාරයෙන් අපේ ඇසට ගෝචර වෙන්න පුළුවන් ඒ තැනට අදාළව පවතින වර්ණය. ඒ වර්ණ එකක් නොවන නිසා විවිධාකාර අවස්ථාවන්හිදී අපට ඇසට අරමුණු වෙන වර්ණ සමූහයම එතනදී සංඥා ස්කන්ධය කියන තැනට ඇතුළත් වෙනවා. නමුත් එකකට එකක් වෙන්ව හඳුනා ගන්නට අපට ඒ වර්ණය පිළිබඳව යම්කිසි අනන්‍ය වූ සටහනක්. ඒක තමයි සංඥාවයි කියලා කියන්නේ. දැන් රක්ත වර්ණය අපි හඳුනාගන්නේ ඊට අදාළ සටහනේ. ඊළඟට නිල වර්ණය අපි හඳුනාගන්නේ ඊට අදාළ සටහනේ. මේ විදිහට ඒ සටහන් වෙන්වෙන්ව එකකින් එකක් වෙන් කරගන්නට පුළුවන් සටහන තමයි සංඥා කියලා හඳුන්වන්නේ. ඊළඟට ශබ්දයත් ඒ විදිහටයි
එක් හඬකින් තවත් හඬක් වෙන් කරගන්න. අපිට පුළුවන් වෙන්නේ ඒ ශබ්දයට අදාළ සටහන අනුව. අපි හිතමු දැන් මේ කපුටෙක් කෑ ගහන හඬයි. මේ කොහෙක් කෑ ගහන හඬයි. මේ මොනරෙක් කෑ ගහන හඬයි. එතකොට දැන් පක්ෂීන් ගත්තහම පක්ෂීන් එක් පක්ෂියාගේ හඬ එකකට එකක් යම් ප්‍රමාණයකින් වෙනස් වෙනවා. එතකොට අපිට කොහොමද මේ එක් හඬ පටලවෙන්නේ නැතුව අපිට මතක තියෙන්නේ අර සංඥාවේ. ඊළඟට ගන්ධය ආග්‍රහණය කරන සියලුම ගන්ධයන් එකකින් එකක් වෙන් කරගන්නට ඒකට ආවේනික වූ සටහනක් තියෙනවා. ඊළඟට රසයකින් රසයක් වෙන් කරගන්නට ඒකට අදාළ සටහනක් තියෙනවා. ඊළඟට ස්පර්ශයකින් ස්පර්ශයක් වෙන් කරගන්න. එතකොට මේ පාෂාණයක් ස්පර්ශ වෙන්නේ මේ ලීයක් ස්පර්ශ වෙන්නේ. එහෙම නැත්නම් මේ කුළුම් රොදක් ස්පර්ශ වෙන්නේ. මේ විදිහට එකක ස්පර්ශය අපිට වෙනස් ආකාරයෙන් අපි හඳුනාගෙන තිනවා. ඒ ස්පර්ශය වෙනස් එකක්. නමුත් ඒ ස්පර්ශය වෙන්කොට හඳුනාගන්නේ ඒ පිළිබඳව සටහන. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ අර වේදනාව වගේ අපිට ප්‍රකට නැහැ. මොකද මේ හැම කාරණයක් සම්බන්ධවම සංඥාව සම්බන්ධ වෙනවා. ඊළඟට මනසට අරමුණු වෙන හැම ධර්මයක්ම ඒකට ආවේනික වූ ගති ලක්ෂණයකින් තමයි අපි හඳුනාගන්නේ. එතකොට මේ සංඥා ස්කන්ධය ඒ තරම්ම ඊටාම පුළුල් කාරණයක්. ඒ වගේම එය බොහෝ කොට ප්‍රධාන වශයෙන්ම සසර පැවැත්මට අපිව තල්ලු කරනවද ඒ වගේම නැවැත්මට අපිව යොමු කරනවද කියන කාරණේ තීරණය වෙන්න මේ සංඥාව ප්‍රධානම සාධකයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විපල්ලාස සූත්‍රයේදී දේශනා කරනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. යම්කිසි කෙනෙකුට මේ ලෝකය පිළිබඳව අරමුණු ගන්නකොට ඉන්ද්‍රයන්ගෙන් ඒතනත්තා සති සම්පජඤ්ඤේ යුක්ත නොවුනොත් ඒතනත්තා ගන්න සංඥා විකෘති වෙනවා, විපරීත වෙනවා. එතකොට මේ විපරීත ආකාරයෙන් සටහන ගැනීම තමයි සංඥා විපල්ලාස කියලා කියන්නේ. වැරදි විදිහටයි ඒ සටහන ගන්න. සැබෑවට තියෙන විදිහෙන් නෙමෙයි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේ හැම කාරණේ පිළිබඳවම එහි පවතින ස්වභාවය නෙවෙයි අපි ඒක හඳුනා ගන්න ස්වභාවය වෙනස් වෙන්නට පුළුවන්. ඒකට විවිධ හේතු තියෙනවා. අපි මීට පෙරත් ඒවා යම් අවස්ථාවල අවස්ථාවෝචිතව සාකච්ඡා කළා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ඇසට පෙනෙන රූපය අපි කොයි විදිහටද හඳුනාගන්නේ කියන ඒ පිළිබඳව ඇති කරගන්නා සංඥාව, ඒ පිළිබඳව ඇති කරගන්නා සටහන මොකක්ද කියලා තීරණය වෙන්නට ඒ රූපයේ කුඩා මහත් බව හේතුවක් වෙනවා. ආලෝකයේ අඩු වැඩි බව හේතුවක් වෙනවා. ඒ වගේම දුර ළඟ ස්වභාවය හේතුවක් වෙනවා. අක්ෂිකාචේහි පැහැපත් නොපැහැපත් බව හේතුවක් වෙනවා. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හේතුවක් වෙනවා. රුධිර පීඩනයේ අඩු වැඩි බව හේතුවක් වෙනවා. ඊළඟට මොළයේ ක්‍රියාකාරීත්වය નિවරදිව ක්‍රියාත්මක වෙනවද, ඒ රූප සටහන් ගන්න මොළයේ කොටස හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක ඒකට හේතුවක් වෙනවා. මේ සියල්ලක් එක්ක දැන් ඔය අපි සඳහන් කළේ කායික සහ බාහිර භෞතික හේතු. ඊළඟට මානසික සාධක. අපි ඉන්න මානසික තත්ත්වය මොකක්ද? ඒ ඉන්න මානසික තත්ත්වයට එක්කලා අපි හඳුනා ගන්න ආකාරය වෙනස් වෙනවා. ඒ දකින දේ පිළිබඳව අපි හිතමු අපි එක්තරා ශෝකී මානසික තත්වයකින් ඉන්නවා නම් අපිට පෙනෙන දේ ශෝක වෙන්නට කරුණක් හැටියට දැනෙන්නට පුළුවන්. අපි බියෙන් ඉන්නවා නම් ඒ දකින දේ බියපත් වෙන්නට කාරණයක් හැටියට අපිට දැනෙන්නට පුළුවන්. අපි සැකෙන් ඉන්නවා නම් අපි දකින දේ සැක කරන්නට කරුණක් හැටියට අපිට දැනෙන්නට පුළුවන්. එතකොට මේ විදිහට මනසින්නේ අපි දේවල් හඳුනාගන්නේ. එතකොට මනසින් හඳුනා ගන්නකොට මනසින් ඒ පිළිබඳව ගන්න සංඥාව සටහන වෙනස් වෙන්නට පුළුවන්, විකෘති වෙන්නට පුළුවන්. ඔය භෞතික හේතුත් මානසික හේතුත් පාදක කොටගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සිහියෙන් තොර වෙන හැම මොහොතකම අපි පවතින යථා ස්වභාවය නෙවෙයි හරියට හඳුනාගන්නේ එක්තරා විකෘති ආකාරයකින් තමයි අපි මේ පිළිබඳව සංඥා ගන්න. ඒතකොට සංඥාව වෙනස් වෙච්ච ගමන්ම සංඥාව විපරීත වෙච්ච ගමන් සංඥා විපල්ලාසය නිසා චිත්ත විපල්ලාසය. ඒ පිළිබඳව ඇති වෙන මනෝභාවයන් වෙනස් වෙනවා. විකෘති වෙනවා.
විපරීත වෙනවා. ඒ මනෝභාවයන් විපරීත වෙනකොට ඒ පිළිබඳව දෘෂ්ටිය විපරීත වෙනවා. දැක්ම වෙනස් වෙනවා. මේ විදිහට සංඥාව සම්පූර්ණයෙන්ම අපේ මනස අපේ දෘෂ්ටිය වෙනස් කරන්නට ප්‍රධානම සාධකයක් වෙනවා. අපි මේ කාරණේ ටිකක් උදාහරණ කීපයක් අරගෙන බැලුවොත් අපි හිතමු දැන් එක කතා ප්‍රවෘත්තියක සඳහන් වෙන්නේ සිතුල්පව්වේ භාවනා කළ එක්තරා ස්වාමීන් වහන්සේ නම. එතකොට උන්වහන්සේ තෘතීය ධානයේ දක්වා මනස පුහුණු කරගෙන තිබුණා. එක්තරා අවස්ථාවකදී උන්වහන්සේට ඇහෙනවා ගීතනාදයක්. එතකොට මේ ගීතනාදයට ටිකක් අහුම්කම් දීගෙන ඉන්නකොට ඒක තමන් අහලා පළපුරුදු තනුවකට තමන්ට පළපුරුදු ගීතයක් වගේ සංඥාවක් දැනෙනවා. එතකොට ඒ සංඥාව මතුවෙච්ච ගමන් ඒ තනුවට අනුව ඒ ගීතයම කියන අදහස තමයි ඒ විදිහේ සටහනක් තමයි උන්වහන්සේට දැනෙන්නේ, හැඟෙන්නේ, මනසේ නැවෙන්නේ. ඊට පස්සේ තව ටිකක් ඒ පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්නකොට මේ ගීතය ගායනා කරන්නේ කාන්තාවක් කියන සංඥාව මතුවෙනවා. ඒ මතුවෙනකොට උන්වහන්සේට ඊටාම සුරූපී කාන්තාවක් විසින් මේ ගීතය ගායනා කරන ආකාරයට සංඥා මතුවෙනවා. සටහන් මතුවෙනවා. ඊට පස්සේ ඒ කාන්තාවගේ ඒ කටහඬ ඊට පස්සේ රූපය මේවා පිළිබඳව නිමිති අනුනිමිති මනසින්ම මතු කරගන්නකොට උන්වහන්සේගේ මනස චංචල වුණා, වික්ෂිප්ත වුණා. උන්වහන්සේ ධානයෙන් ගිලිහුණා. ධානයෙන් ගිලිහුණාට පස්සේ දැන් මනස වික්ෂිප්තයි. ඊට පස්සේ උන්වහන්සේ නැගිටලා වටපිට බලනවා කවුද මේ ගීත ගායනා කරන කාන්තාව. නමුත් එහෙම කාන්තාවක් පේනෙන්නට නැහැ. උන්වහන්සේ ඊට පස්සේ ගල්ලේ පිටුපසට ගිහිල්ලා බලනවා කවුද මේ ගීත ගායනා කරන්නේ. එහෙමත් උන්වහන්සේට කවුරුත් පේනෙන්නට නැහැ. හැබැයි ගල්ලේ පිටුපසට ගියාට පස්සේ උන්වහන්සේට අර හඬ ඇහෙන්නේ නැහැ. ඒ තරම් පැහැදිලිව. ඊට පස්සේ ආපහු උන්වහන්සේ ගල්ලෙන ඇතුළට ගියාම ආපහු උන්වහන්සේට ඒ හඬ ඇහෙනවා. මෙහෙම වරක් දෙකක් ඇතුළට ගිහිල්ලා පිටට ඇවිල්ලා බලනකොට උන්වහන්සේ අවසානයේ දැක්කේ කාන්තාවක් නෙමෙයි අර ගල්ලෙනේ සිදුරක බටකොලයක් වේලිච්ච බටකොලයක් හිර වෙලා අර ඈතින් hama යන සුළං රැල්ල අර බටකොලේ ඇතුලෙන් hama යනකොට එක්තරා තාලයකට සියුම් හඬක් නගනවා. එතකොට දැන් මේ සුළං රැල්ලේ සියුම් හඬ උන්වහන්සේ ගීතයක් කියලා හිතනකොට ගීත ආකාරයෙන් ඇහෙන්නට ගන්නවා. ඊට පස්සේ ඒක අසවල් ගීතයයි කියලා හිතනකොට ඒ ගීතේ වගේම ඇහෙන්න පටන් ගන්නවා. ඒක ගායනා කරන්නේ කාන්තාවක් කියලා හිතනකොට කාන්තාවකගේ හඬින්ම ගායනා කරනවා ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ කාන්තාවගේ රූපේ කෙබඳු කියලා හිතන ඒ රූපේ මැවි පෙනෙන්නට ගන්නවා. දැන් මේ මොකක්ද මේ සම්පූර්ණම සංඥා වලින් තමයි මේ විකෘති ඇති කරන්නේ. ඒතර හැබෑවට එහි නැති දෙයක් ඇති හැටියට උන්වහන්සේට දැනෙන්නේ අර මනසින් නැවෙන සති සම්පජඤ්ඤයෙන් තොරව උන්වහන්සේගේ මනස ක්‍රියාත්මක වීමත් එක්කලා මේ විදිහට අපි ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා වූ ආරම්භන පිළිබඳව විවිධ විපරීතයන් හට ගන්නට පුළුවන් ඔය විදිහට සංඥාව විකෘති වීම නිසා. දැන් අපේම ජීවිතයේ අත්දැකීමක් අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා. අර ගල්ලෙනේ ඉන්නකොට එක්තරා අවස්ථාවකදී ආලෝකයක් වැටිලා ඒ ආලෝකය කොහෙන්ද ආවේ කියලා එකපාරටම හඳුනාගත නොහැකි වෙච්ච අවස්ථාවේදී ජීප් රථයක් අපි ඉදිරියට වේගවත් එනවා වගේ සංඥාවක් මනසේ මතුවුණා. එතකොට ඒ මොකද ඊට ටිකක් ඉස්සරලා අපේ මනසේ මැවෙමින් පැවතුණු එක්තරා අදහසක් එක්කලා තමයි ඊට අනුව තමයි අර බියජනක සංඥාව මතුවුනේ. එතකොට අදටත් අපිට සිහිපත් කරන්නට පුළුවන් ඒ දැකපු දර්ශනය. නමුත් එහෙම එකක් එතන තිබුණේ නැහැ. ඒතොර ඒක මැව්වේ කවුද? අර සංඥා විසින්. විකෘති සංඥා එහෙම නැත්නම් විපරීත සංඥා විසින්. මේ විදිහට රූපය, ශබ්දය, ඊළඟට ගන්ධය, රසය, පොට්ටබ්බය සහ මනසට අරමුණු වෙන ධර්ම බොහෝ කොට විපරීත කරන්නට මේ සංඥාවට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පටලැවිල්ල ලිහන්න පුළුවන් එකම ක්‍රමේ සතිපට්ඨානයයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි සිහියෙන් යුක්තව හිටියොත් විතරයි નિවරදිව ඒ සටහන ගන්නට පුළුවන් වෙන්නේ.
දැන් රාත්‍රී කාලේ අඩ අඳුරේ අපි ටිකක් බියෙන් තැතිගැන්මෙන් අඩිය තියෙනකොට අපි හිතමු මොකක් හරි පොඩි කටුවක් අපේ කකුලේ මතු පිට ඇනුනොත් සර්පෙක් දෂ්ට කළාද කියලා එකපාරට අපිට බිය වෙලා කෑ ගහන්න පුළුවන්. එහෙම නැත්නම් සීතල වෙච්ච මොකක් හරි මෘදු රබර් මිශ්‍ර දෙයක් අපිට පෑගුණොත් සර්පෙක් පෑගුණා කියලා අපි කෑ ගහගෙන ආපස්සට පනින්නට පුළුවන්. ඒ මොකද එහෙම අපිට දැනෙන්නේ අර ඒ වෙලාවේ එක්තරා සැකසංකා මුසු මනසකින් තමයි අපි පියවර තියන්නේ. එතන සර්පෙක් ඉන්න පුළුවන්, හදිසියේ සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. එතකොට ඒ ආකල්පය තියෙනකොට ඒ විදිහට තමයි අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ. අපිට ඒ සංඥා මතුවෙන්නේ. ඊළඟට දැන් ওই ගල්ලෙනේ ඉන්න කාලේ අපිට ලැබිලා තියෙන ඒ වගේ අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඒක ගල්ලෙනකද විතරක් නෙමෙයි ඕනම තැනකදී. දැන් ගල්ලෙනේ ඉන්නකොට සමහර වෙලාවට මට හිතුනොත් එහෙම දැන් කවුරු හරි එයිද දන්නේ මේ වෙලාවේ කියලා හිතුනොත් ඊට පස්සේ එතන ඉඳලා කවුරු හරි අඩි තියා එනවා වගේ තමයි ඇහෙන්නේ. දැන් මේ ඈත ඉඳලා අඩි තියමින් දැන් මේ කිට්ටුවටම එනවා වගේ ඇහෙනවා. ඊට පස්සේ ගිහිල්ලා බැලුවෙන් පස්සේ එහෙම කවුරුවත් නැහැ. හැබැයි හොඳට එකින් එක පියවරෙන් පියවර අඩි තියා එන සද්ද පැහැදිලිව ඇහෙනවා. හැබැයි එහෙම වෙන්නේ අර කවුරු හරි පැමිණේවි කියන අදහස මනසට ආවට පස්සේ තමයි මනසේ ඒ සංඥාවන් මතු කරන්නට පටන් ගන්න. එතකොට අපේක්ෂාව, බලාපොරොත්තුව, සැකය, භීතිය, කෝපය, රාගය මේ විදිහේ විවිධ මනෝභාවයන්ගෙන් අපේ සිත ආවරණය වෙනකොට ඒ නීවරණ ධර්මයන්ට අනුව අපට සංඥා ලැබෙන්නට ගන්නවා. ඒ වගේම තමයි භාවනා කරනකොට ඊට අදාළවත් අපට විවිධ සංඥා මැවෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් භාවනා කරන කෙනෙකුට උපදෙස් දෙන කර්මස්ථානාචාර්යවරු හුඟක් වෙලාවට යෝගියාට ඉදිරියේදී මෙහෙම වෙනවා කියලා ඒ ඉදිරියට සිද්ධ වෙන දේවල් කියන්නට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම කිව්ව ගමන් එතනින් එහාට ඒතනත්තාගේ මනසේ අර කිව්ව දේවල් පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්, ආකල්පයක් ඇති වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ බලාපොරොත්තු අපේක්ෂාව තුලින් මනසේ ඒ පිළිබඳව සටහන් මවන්නට පටන් ගන්නවා. එතකොට ඒවා මැවෙනකොට අපිට හැබෑවක් වගේ හැඟෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ආනාපාන සතිය කරගෙන යනකොට ආලෝකයක් පහළ වෙනවා මේ විදිහට කියලා කිව්වොත් ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ අවධානය යොමු කරනවා වගේම ඒතනත්තාගේ චිත්තඅභ්‍යන්තරයෙන් නැවත මතුවෙන්නට ගන්නවා. දැන් මම මේ භාවනාව හොඳට කරගෙන යනකොට මට ආලෝකයක් මතුවෙනවා. එතකොට ඒ සංඥාව නැවත මනසේ වර්ධනය වෙනකොට මනසින්ම ආලෝකයක් පෙනෙන්නට පුළුවන්. එතකොට ඒතනත්තාට ආනාපාන සතිය ප්‍රගුණ වීමෙන් ඇතිවෙන සැබෑ ආලෝක එකක්. අර ආලෝකයේ පිළිබඳව හිතා බලාපොරොත්තු වෙවි අපේක්ෂා කර ඉන්නකොට ඇතිවෙන ආලෝක සංඥාව තවත් එකක්. මේ දෙකක්. එතකොට දැන් මේ දෙකක් කියලා පැහැදිලි කරන්න පහසු නැහැ. ආනාපාන සතිය පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්නකොට චිත්ත ඒකාග්‍රතාවයත් එක්කලා ඇතිවෙන මානසික ඒකාග්‍රතාවය ප්‍රකට කරන ආලෝකය මොකක්ද? එහෙම නැත්නම් අර විදිහට අපේක්ෂා කරමින් චිත්ත මායාවක් හැටියට මතුවෙච්ච ආලෝකයේ ස්වභාවය මොකක්ද? මේ දෙක පැහැදිලි කරන්නට පහසු නැහැ. ඉබඳු තැන්වලදී තමයි යෝගාවචරයෙන් බොහෝ කොට මුලා වෙන්නේ. දැන් තමන්ගේ කෙලෙස් නසපු කෙනෙක්ගේ, තමන් සෝවාන් වුණු කෙනෙක්ගේ, රහත් වුණු කෙනෙක්ගේ ආදී වශයෙන් විවිධ මුලාවන්ට පැමිණෙන්නට මේ සංඥා විපරීතය, සංඥා විපල්ලාසය. ඒ සංඥා විපල්ලාසය නිසා චිත්ත විපල්ලාසයක් නැති වෙනවා. ඒ චිත්ත විපල්ලාසයන් නිසා දෘෂ්ටි විපල්ලාසයක් නැති වෙනවා. තමන් කෙලෙස් සහිතව ඉඳගෙන කෙලෙස් නැසූ කෙනෙක් වගේ තමන් පිළිබඳව හැඟෙන්නට ගන්නවා. ඉතින් මේ විදිහට සංඥාව ප්‍රධාන වශයෙන්ම අපේ මනස ව්‍යාකූල කරමින් මුලාවට පමුණවන්නට හේතු වෙන ධර්මයක් වෙනවා. ඒ වගේම සංඥාව තමයි අපිට ලෝකය નિවරදිව වටහා ගන්නට උපකාර වෙන්නේ. ඒ කියන්නේ
ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි ගන්නා හැම ආරම්භණයක්ම નિවරදිව හඳුනා ගන්නට වෙන්නේ සංඥාවෙන් තමයි. ආය වෙන එකක් නැහැ. සංඥාවෙන් තමයි අවසානයේ નિවරදි විදිහට අපි කරුණු වටහා ගන්න. ධර්ම කාරණාවක් වුණත් નિවරදිව වටහා ගන්නට ඒ පිළිබඳව ඇති වෙන සංඥාව තමයි අපට උපකාර වෙන්නේ. එතකොට සති සම්පජඤ්ඤයෙන් තොර වෙනකොට අපි මේ සංඥා වැරදි විදිහට ගන්නවා. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනකොට අපි මේ සංඥාවන් નિවරදි විදිහට ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට අපි ටිකෙන් ටික හඳුනා ගන්නට ඕන ඉති සංඥා. මේ තමයි සංඥාව. සංඥාව කියලා කියන්නේ අරමුණකින් තවත් අරමුණක් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් ඒකට ආවේනික වූ සටහන්. එතකොට වර්ණයකට අදාළ සටහන් තියෙනවා, ශබ්දයකට අදාළ සටහන් තියෙනවා, ගන්ධයට අදාළ සටහන් තියෙනවා, ඊළඟට රසයට අදාළ සටහන් තියෙනවා, පොට්ටබ්බේ හේවත් ස්පර්ශයට අදාළ සටහන් තියෙනවා, මානසික ආරම්මණයන්ට අදාළ සටහන් තියෙනවා. එතකොට ඒ නිසා ඉති සංඥාය සමුදය මේ තමයි ඒ සංඥාව හටගන්න හේතුව. එතකොට හේතුව මොකක්ද? ස්පර්ශය තමයි සංඥාව හට ගැනීමේ හේතුව හැටියට දක්වලා තියෙන්නේ. එතකොට ස්පර්ශය නිසා තමයි අපිට එහෙම එතන ස්පර්ශය කියලා කියන්නේ අර මුලින් කිව්ව විදිහට මානසික ස්පර්ශයමයි. ඒ කියන්නේ චක්කු විඥානයක් ඇති උනේ නැතිනම් අපිට ඒ වර්ණ ධාතුවේහි සටහන ගන්න බෑ. එතකොට අසත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුනේ එකතු වීමෙන් තමයි ස්පර්ශය හටගන්නේ. ස්පර්ශය හටගත්තේ නැතිනම් ඒ පිළිබඳව අපිට සටහනක් ගන්නට විදිහක් නැහැ. එතකොට කනත් ශබ්දයක් එකතු වෙලා කනත් ශබ්දයක් සෝත විඥානයත් කියන මේ තුනේ එකතුවත් එක්කලා තමයි එතන ස්පර්ශය හටගන්නේ. ඒ සිතේ හටගන්න එක්තරා ගුණාංගයක් හැටියට චෛතසිකයක් හැටියට. එතකොට ඒ ගුණය මතුනේ නැතිනම් එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැතිනම් අපිට ඒ පිළිබඳව සටහනක් ගන්නට විදිහක් නැහැ. මේ විදිහට චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ඝාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන මේ ස්පර්ශයන් හේතු කොටගෙන අපිට ඒ ආරම්මණයන් පිළිබඳව සංඥාවන් පහළ වෙනවා. එතකොට ඒ බව නුවණින් දකින්නට ඕන. ඊළඟට ඒ ස්පර්ශයන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වෙනකොට එතකොට අරමුණයි සිතයි එකතු වෙන්නේ නැතිනම් අපිට ඒ පිළිබඳව සංඥාවක් මතුවෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සමහර වෙලාවට පන්සලේ ගන්ටාරේ ගහන තැන ගන්ටාරේ තියෙන තැන කිට්ටුවම සමහර වෙලාවට අපි කතා කර ඉන්නවා. ඒතර කවුරු හරි ඇවිල්ලා ගන්ටාරේ ගහලා ගිහින් තියෙනවා. ඒ පුද්ගලයා එනවා දැක්කෙත් නැහැ. ගන්ටාරේ ගහනවා අපට ඇහිලත් නැහැ. හැබැයි ඒක මුළු පන්සල් වත්තටම පමණක් නෙමෙයි ගමටත් ඇහෙන තරම් මහ සද්දේ. ඒ සද්දේ වුණාට අපිට ඒක ඇහිලා නැහැ. ඇයි ඇහිලා නැත්තේ? ගන්ටාරේ ඒන් බරපතල හඬක් මතු කළාට ඒක අපේ කනට ස්පර්ශ වුණේ නැත්තේ ඇයිද? ඒ පිළිබඳව ඒ අරමුණු කරමින් චක්කු විඥානයක් පහළ වුණේ නැති නිසා. භෞතිකව ඒ හඬ කනෙහි ස්පර්ශ වෙන්නට ඇති. ඒතර භෞතිකව ඒක ස්පර්ශ වුණාට එතන හිටපු අනිත් අයට ඇහිලා තියෙන්නට පුළුවන්. නමුත් අපට ඇහිලා නැති වෙන්නට පුළුවන්. ඒ කොමක් නිසාද? අපි ඒ වෙලාවේ අපේ අවධානය දැඩිව වෙන කාරණයකට යොමු කරගෙන වෙන කෙනෙක් එක්කලා බොහොම කුතුහලයෙන් යමක් පිළිබඳව කතා කරගෙන එහෙම නැත්නම් බරපතල ගැටලුවක් පිළිබඳව කතා කරමින් බරපතල ගැටලුවක් පිළිබඳව සිතමින් සාකච්ඡා කරමින් එතකොට ඊට වඩා වැඩි අවධානයකින් අපි වෙන දෙයකට යොමු වෙලා ඉන්නකොට අර ඒ ගොඩනැගෙන හඬ පිළිබඳව එය අපේ කර්ණයේ ස්පර්ශ වුණාට ඒ පිළිබඳව යොමු වෙලා සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ධර්මයේ සඳහන් කරනෝ අපට යම්කිසි අරමුණක් ගනිමින් විඥානයක් පහළ වෙන්නට නම් ඒ පිළිබඳව මනසේ යොමු වීමක් සිද්ධ වෙන්නට ඕන. එතකොට ඒ යොමු වීම සිදුුනේ නැතිනම් අර අරමුණ ගන්නෙ නෑ සිතින්. එතකොට යොමු වීමත් වැදගත් වෙනවා. ඒ විදිහට කොතරම් ශබ්ද ඇහුණත් ඒ හැම ශබ්දයක් පිළිබඳව සෝත විඥාන ඇති වෙනවා කියලා නියමයක් නැහැ. එහෙනම් ඇති වෙන්නේ කොහොමද? අර ඒ පිළිබඳව යොමු වුණා. ඒතර සෝත විඥානේ පහළ වුණොත් තමයි
එතන ස්පර්ශය හටගන්නේ. ස්පර්ශය හටගත්තොත් තමයි ඒ පිළිබඳව යම්කිසි සටහනක් හඳුනා ගන්නට පුළුවන්. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ හැම එකක් සම්බන්ධව මෙහෙමයි. කොතෙක් අරමුණු තිබුණා වුණත් අරමුණු තිබිච්ච පමණට අපිට ඒවා පිළිබඳව සංඥා මතුවෙන්නේ නැහැ. ඒ සංඥා මතුවෙන්නේ අපි ඒ පිළිබඳව අපේ අවධානය යොමු වෙන විඥානයේ ජනිත වෙන ප්‍රමාණයත් එක්කයි. මේ විදිහට මේ සංඥාවයි මේ සංඥාවේ හට ගැනීමයි මේ සංඥාවෙහි නිරුද්ධ වීමයි. එතකොට ස්පර්ශය නිසා සංඥාව හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවායි කියන බව නුවණින් වටහා ගන්නට සති සම්පජඤ්ඤය අවදි කිරීම. ඊළඟට වේදනා සංඥා ඊළඟට සංඛාර. ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදය ඉති සංඛාරාණං අත්ංගම. මේ තමයි සංස්කාර, මේ තමයි සංස්කාරයන්ගේ හට ගැනීම, මේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීම. එතකොට මොනවද සංස්කාර කියලා කියන්නේ? දැන් මේ පංචස්කන්ධය සම්බන්ධව කතා කරනකොට වේදනා සංඥා කියන චෛතසික දෙක වෙනම ස්කන්ධ දෙකක් හැටියට වෙන් කරලා තියෙනවා. එතකොට වේදනා සංඥා කියන චෛතසික දෙක හැරුණකොට තව අපේ සිතේ පහළ වෙන චෛතසික 50ක් තියෙනවා. කොහොම චෛතසික 52ක් ඇති වෙනවනේ ඒ අවස්ථානුකූලව. එතකොට ඒන් වේදනා සංඥා කියන චෛතසික දෙක හැරුණකොට ඉතිරි චෛතසික 50 මෙතන සංඛාරස්කන්ධය හැටියට හැදින්වෙනවා. එතකොට ඒ චෛතසික 50ම අපිට පැහැදිලි निराවුල්ව නොයැටෙන්නට පුළුවන්. ඒ අවස්ථාවන්හිදී කුසල චෛතසික අකුසල චෛතසික අපේ මනසේ මතුවෙන ආකාරයෙන් ඒවා අපිට සති සම්පජඤ්ඤයෙන් යුක්තව හඳුනා ගන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයට තමයි ඉති සංඛාරා. මේ තමයි සංස්කාර චේතනාව මූලික කොටගෙන ඇතිවෙන සියලුම චෛතසික ධර්ම වලට පොදුවේ කියන නමක් තමයි සංඛාර. එතකොට දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලටමත් සංස්කාර කියලා කියනවා. සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට කුසල අකුසල ධර්ම වලටත් සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. චෛතසික ධර්ම වලටත් සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ කතාවේදී සංඛාර කියලා හඳුන්වන්නේ කුසල අකුසල කියන අර්ථයවත් එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියල්ල කියන අදහසින්වත් එහෙම නැත්නම් කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන අර්ථයෙන්වත් නෙමෙයි. මෙතන සංඛාර කියලා කියන්නේ සිතේ හටගන්නා චෛතසික ධර්ම කියන අර්ථයෙන්. එතකොට ඒන් වේදනා සංඥා දෙක වෙනම ස්කන්ධ දෙකක් හැටියට සංග්‍රහ කරලා තියෙන නිසා ඉතිරි චෛතසික ධර්ම ටික තමයි ඒ අවස්ථානුකූලව මේ සංස්කාරයෝය කියලා හඳුනාගත යුත්තේ. ඊළඟට ඉති සංඛාරාණ සමුදය. එතකොට මේ සංස්කාර ඇතිවීමේ හේතුව කුමක්ද? එතකොට සංස්කාර ඇති වෙන්නේ විඥානය හටගත්තු නිසා. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥානයන් හටගත්තොත් තමයි එහි චෛතසික ධර්ම හටගන්නේ. විඥානේ හටගත්තේ නැතිනම් චෛතසික ධර්ම හටගන්නේ නැහැ. එමනම් චෛතසික සංඛ්‍යාත වූ සංස්කාර ධර්ම හටගැනීමේ ප්‍රධාන හේතුව තමයි විඥානේ. ඊළඟට ඉති සංඛාරාණං අත්ංගමෝ මේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීමයි කියලා හඳුනා ගන්නට ඕනේ. එතකොට විඥානය නිරුද්ධ වෙනකොට සංස්කාරය නිරුද්ධ වෙනවා. ඒ මොකද සිත සමගමයි චෛතසික ධර්ම හටගන්නේ, සිත සමගමයි චෛතසික ධර්ම නිරුද්ධ වෙන්නේ. එතකොට සිතයි චෛතසික ධර්මය වෙන වෙනම හටගන්නෙත් නැහැ, වෙන වෙනම නිරුද්ධ වෙන්නෙත් නැහැ. එකට උපදිනවා, එකට නිරුද්ධ වෙනවා. ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ ස්වභාවය. ඇත්තටම එහෙම වෙන්නේ කුමක් නිසාද? සිතෙහි පවතින ගුණාංග තමයි චෛතසික කියලා හඳුනාගන්නේ. එතකොට ඒ මූලික ශක්තියෙන් තොරව ඒ ගුණාංග වෙනම පහළ වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ මූලික ශක්තිය ක්‍රියාත්මක වෙනකොට සිත එහෙම නැත්නම් විඥානයේ ක්‍රියාත්මක වෙනකොට තමයි එහි ගුණාංග ප්‍රකට වෙන්නේ. එතකොට මූලික සිත නිරුද්ධ වෙනකොට අර ගුණාංග කිසිවක් එතනින් එහාට වියුක්තව වෙනම පවතින්නට විදිහක් නැහැ. ඊළඟට අවසාන කාරණේ ඉති විඥානං
ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ංගම. මේ විඥානයයි මේ විඥානයේහි හට ගැනීමයි මේ විඥානයේහි නිරුද්ධ වීමයි කියලා නිවැරදිව දැක ගැනීම. එතකොට ඉති විඥාන මේ විඥානය කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට ඇසයි රූපයයි නිසා චක්කු විඥානය හට ගන්නවා, කනයි ශබ්දයයි නිසා සෝත විඥානය හට ගන්නවා, ගන්ධයයි නාසයයි ගන්ධයයි නිසා ඝාන විඥානය හට ගන්නවා, දිවයි රසයයි නිසා જીවහා විඥානය හට ගන්නවා, කයයි පොට්ටබ්බයයි නිසා කාය විඥානය හට ගන්නවා. එතකොට මනස සහ ඊට අදාළ ආරම්භන නිසා මනෝ විඥාන හට ගන්නවා. එතකොට චක්කුසෝත ඝාන જીවහා කාය කියන විඥානයන්ට අමතරව ඇති වෙන අවශේෂ සියලුම සිත් පොදුවේ මනෝ විඥාන කියන නමින් හඳුන්වනවා. එතකොට ඒ අවස්ථාවන්හිදී ඇස මූලික කොටගෙන යම් යම් දර්ශන අපට පෙනෙන්නේ චක්කු විඥානයේ නිසායි. එතකොට ඒ බඳු දර්ශන පෙනෙන අවස්ථාවන්හිදී මේ චක්කු විඥානය කියලා හඳුනා ගන්නවා. අපි හිතමු අපි ඇසින් දැකපු දෙයක් අපි ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපිට සිහිපත් වෙනවා. එතකොට එතන චක්කු විඥානය නෙවෙයි, එතන මනෝ විඥානයක් තමයි ජනිත වෙන්නේ. එයි එතන ඇසට පෙනීමක් නෙමෙයි. දැන් අර ඇසින් ගත්තු ආරම්භනේ මනසින් තමයි නැවත අරමුණු කරන්නේ. එතකොට ඇසට රූපේ පෙනෙනකොට ඒ පෙනෙන රූපේ හඳුනාගන්නේ චක්කු විඥානේ. දැස පියාගෙන ඉන්නකොට අපිට යම් යම් රූප සටහන් මනසට දැනෙන්නේ මනෝ විඥානය නිසා. ඊළඟට මේ මොහොතේ අපිට ශබ්ද සටහන් ඇහෙන්නේ සෝත විඥානය නිසා. යම් අවස්ථාවක අපිට ඒ හඬ නැති අවස්ථාවලත් ඒ හඬ ඇහෙනවා වගේ වෙන්නේ මනෝ විඥාන නිසා. දැන් අපි අර කිව්වේ ගල්ලේනේ ඉන්නකොට දැන් කවුරු හරි එයිද කියලා හිතනකොට අර අඩි තියමින් එනවා වගේ අපිට ඇහෙනවා, දැනෙනවා. ඒකට ඒක කනට ඇහෙනවා වගේ හිතුණට සමහර වෙලාවට ඒක කනට ඇහෙන එකක් නෙමෙයි, මනසින් මැවෙන එකක්. ඒකට මනෝ විඥානයත් එක්කලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සමහර ගන්ධයන් නාසයට දැනෙන අවස්ථාව සුගන්ධ හෝ දුර්ගන්ධ හෝ එතන ඇති වෙන්නේ ඝාන විඥානය. සමහර අවස්ථාවලදී නාසයට දැනෙන්නේ හැබැයි අපිට මේ ගඳ දැනෙනවා වගේම ඒ වෙලාවේ හැඟෙනවා. එතකොට ඒ සුපුරුදු සුගන්ධයක් හරි එහෙම නැත්නම් දුර්ගන්ධයක් හරි දැන් මේ කොහෙන් හරි එනවා වගේ අපිට හැඟෙනවා, දැනෙනවා මානසිකව සමහර වෙලාවට. එතකොට එතන ඇති වෙන්නේ මනෝ විඥානය. ඊළඟට රසය පිළිබඳවත් එහෙමයි. දැන් අපි හිතමු නිින්දෙන් සමහර වෙලාවට අපි යම් යම් සිහින දකිනවා. ඒ සිහිනවලදී අපි හිතමු අපි මීපැණි අනුභව කරනවා දැක්කොත් අපිට මේ මීපැණි වල රසය, සුගන්ධය ඔක්කොම දැනෙනවා. එතකොට ඒ මනෝ විඥාන තමයි ඒ සියල්ලක්ම ඇති වෙන්නේ. ස්වභාවිකව අපි යම් රසයක් දිවෙන් ගන්නකොට එතනදී જીවහා විඥානය ජනිත වෙනවා. ඊළඟට කාය ස්පර්ශයත් එහෙමයි. ඒ වෙලාවේ අරමුණ ප්‍රකට තැනදී අපේ කයට දැනෙන ස්වභාවය කාය විඥානයයි. ඊට පස්සේ සමහර අවස්ථාවල කයට හැම එකක් දැනෙන්නේ. හැබැයි මානසිකව අපි යම් යම් දේවල් විඳිනවා. දැන් සමහර ලෙඩ රෝග වුණත් සමහරුන්ට තියෙනවා තාම බරපතල විදිහට වේදනාව දැනෙනවා. හැබැයි කයේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒවා මානසිකව හටගන්නා කාය රූපී ස්වરૂපයන්. එතකොට කාය රූපීව තමයි ඒක ප්‍රකට වෙන්නේ. හැබැයි කයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මනසේ. එතකොට ඒ තැන්වලදී කාය විඥානයේ බරපතල විදිහේ කායික පීඩාවක් වගේ දැනුණා වුණාට එතන ඇත්තටම කයේ ඇති වෙන පීඩාවක් නොවෙන්න පුළුවන්. ඒක මානසික වේදනාවක්, මානසිකව ඇති කරන දෙයක් වෙන්නට පුළුවන්. මේ විදිහට කයෙහි යමක් ස්පර්ශ වෙලා කාය විඥානය ඇති වෙනකොට ඇති වෙන සුඛය හෝ දුක්ඛය හෝ එතන කාය විඥානයයි. ඒ අරමුණු කරමින් යම් අවස්ථාවක මනසින් ඒක විඳිනකොට මනෝ විඥාන. දැන් අපිට සිහින පේනකොට සමහර වෙලාවට සිහිනෙන් කවුරු හරි අපිට ගහනවා දැක්කොත් ඒ ගහනකොට එහි වේදනාව අපිට දැනෙනවා. ඊළඟට මෘදු මොලොක් දෙයක් අපිට ස්පර්ශ වෙනවා සිහිනෙන් දැක්කොත් ඒ මෘදු මොලොක් බව ඒ ස්පර්ශය අපිට දැනෙනවා. සීතල උණුසුම අපිට සිහිනෙන් දැනෙනවා. එතකොට ඒ දැනෙන්නේ කොහොමද? කයට නෙමෙයි, ඒ මනෝ විඥාණයටයි ඒ අරමුණු වෙන්නේ. මේ විදිහට චක්කු සෝත ඝාන જીවහා කාය
මන කියන මේ සයාකාරයෙන්ම සිත් පහළ වෙනවා. ඒ ඉති විඥාන මේ විඥානයයි කියලා හඳුනා ගන්නට ඕන. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන්. ඉති විඥානස්ස සමුදය. එතකොට මේ විඥානයන් හට ගැනීමේ හේතුව කුමක්ද? හේතුව තමයි අර ඉන්ද්‍රිය. ඒ කියන්නේ චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන කියන මේ ඉන්ද්‍රයන් මූලික කොටගෙන තමයි ඒ ඉන්ද්‍රයන්ගේ ඇතිවෙනා වූ යොමු වීම මතයි මේ විඥානයන් ජනිත වෙන්නේ. එතකොට අසත් රූපයක් නිසා චක්කු විඥානය ජනිත වෙනවා. කනත් ශබ්දයක් නිසා සෝත විඥානය ජනිත වෙනවා. ඒ විදිහට ඒ හේතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට මේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේවා ඇති වෙන්නේ කුසල කුසල කර්මයන්ගේ විපාක වශයෙන්. ඒවා නිකම් ඇති වෙනව නෙමෙයි. උපේක්ඛා සහගතව ඇති වෙන ඒ පංච විඥානයන්ම ජනිත වෙන්නේ සාංශාරික කුසල කුසල කර්ම විපාක වශයෙන්. එතකොට ඒ කර්මයන් පවතින තාක්කල් අපිට ඒ බඳු විඥානයන් හට ගන්නට පුළුවන්. නමුත් කර්මයේ තිබිච්ච පමණටම නෙමෙයි අපිට ප්‍රතිසන්දි විඥානයක් ජනිත වුණාට පස්සේ තමයි එතනින් එහාට අපිට ඒ අවශේෂ විඥානයන් ඇති වෙන්නේ. ප්‍රතිසන්දි විඥානය නැවැත්තුවොත් කර්ම ශක්තිය තිබුණා කියලා එතනින් එහාට විඥානයන් ජනිත කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා කර්මය නෙමෙයි ප්‍රබල වෙන්නේ තෘෂ්ණා උපාදානය. ඒ තෘෂ්ණා උපාදානයෙන් අපි තව තැනක භවය අල්ලගත්තොත් තමයි එතනින් එහාට ඒ තනත්තාට අවශේෂ ක්‍රියාවලිය සිද්ධ වෙන්නට පුළුවන්. ප්‍රතිසන්දි විඥානයේ අහෝසි කළොත් උත්පත්තියක් නැහැ. උත්පත්තිය නැති වෙනකොට කුසල අකුසල කර්ම කොතෙක් තිබුණා වුණත් ඒ තනත්තාට චක්කු විඥාන, සෝත විඥාන ආදී ජනිත කරන්නට ඒවා සමත් වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙලා ඒ විඥාන පත්‍ය නාම රූප විඥානය නිසා නාම රූප හටගෙන ඒ නාම රූප නිසා සලආයතන ජනිත වුණාට පස්සේ තමයි චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ විඥානයන් ජනිත වෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට සලආයතනත් සාංශාරික වශයෙන් ගොඩනගන ලද කුසල කුසල කර්මත් හේතු කොටගෙන මේ විඥානයන් ජනිත වෙනවයි කියලා නිවැරදිව හඳුනා ගන්නට ඕන. ඊළඟට ඒ විඥානයන් නිරුද්ධ වෙන්නේ කොහොමද? අර ආයතනයන්ට ආරම්මණයන් ගෝචර වීම නැවතුනොත් ඒ විඥානය නවතිනවා. නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ කුසල කුසල කර්ම නිරුද්ධ වුණොත් ඒ විඥානයන් නිරුද්ධ වෙනවා. ඒ වගේම භව ප්‍රවෘත්තිය නිරුද්ධ වුණොත් ප්‍රතිසන්දි විඥානයේ ජනිත වුණේ නැතිනම් ඒ විඥානයන් නිරුද්ධ වෙනවා. මේ විදිහට తాවකාලිකව ආරම්මණයට අවධානය යොමු නොවීම නිසා විඥානය නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් එක් අරමුණක්ගෙන ඒ අරමුණ ගනිමින් ඉඳලා අපි තවත් අරමුණකට යොමු වෙනකොට අර මුලින් හටගත්තු විඥානයේ හේතු නිරුද්ධ වීම නිසා ඒ විඥානය නිරුද්ධ වෙනවා. අලුත් විඥානයක් හට ගන්නවා. එතකොට මුලින් තිබිච්ච විඥානය නිරුද්ධ වෙනවා. ඒකට අදාළ හේතු තවදුරටත් පවත්වන්න නැති නිසා මේ විදිහට తాවකාලිකව හඳුනා ගන්නත් ඕන. එතකොට දීර්ඝකාලීනව එහෙම නැත්නම් සාංශාරිකව බලනකොට අර භව තණ්හාව දුරු කිරීම නිසා අවිද්‍යාව සහ භව තණ්හාව දුරු කිරීම නිසා තමයි අපට විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන්. එතකොට ඔය විදිහට මේ විඥානයයි මේ විඥානයේ හට ගැනීමයි මේ විඥානයේහි නිරුද්ධ වීමයි කියන කාරණා නිවැරදිව සති සම්පජඤ්ඤේ යුක්තව දැන ගැනීම. ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ පිළිබඳවම සති සම්පජඤ්ඤේ යුක්තව ඒ ධර්මතාවයේ නිවැරදිව හඳුනා ගැනීම, එහි හට ගැනීම හඳුනා, එහෙම නැත්නම් හේතුව හඳුනා ගැනීම, එහි නිරුද්ධ වීම හඳුනා ගැනීම කියන ඔය තුන් ක්‍රමයට පංචස්කන්ධය පිළිබඳව විදර්ශනාව සිද්ධ කළ යුතු බව. එතකොට දැන් වෙලාව 7:55යි. මම හිතන්නේ අපි මූලික පැහැදිලි කිරීම මෙපමණකින් ප්‍රමාණවත් කියලා 8ට අපි සුපුරුදු විදිහට සත්‍යක්‍රියාව සිද්ධ කරනවා. මෙතෙක් අපි සෑම දිනකම සත්‍යක්‍රියාව සිද්ධ කරගෙන ආවා. රටට
ඒ වගේම ලෝකෙට බලපාලා තියෙන මේ කොරෝනා වසංගත තත්ත්වය සමනය වෙලා සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන. ඉතින් මේ වෙනකොට දීර්ඝ කාලයක ඉඳලා මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණු අපේ අරුණ මනතුංග මහත්මයා මේ වෙනකොට කොරෝනා රෝගය වැළඳිලා කොරෝනා ආසාදිතයෙක් හැටියට රෝහල්ගත වෙලා සිටිනවා. ඒතකොට දැන් ටිකකට ඉස්සෙල්ලත් මම එතුමාට කතා කළා. එතුමාට කොරෝනා රෝගී තත්ත්වයට අමතරව තවත් ගැටලුවක් මතුවලා තියෙනවා. ප්ලේට්ලට් අඩුවීමේ ප්‍රශ්නයකුත් තියෙනවා කියලා වෛද්‍යවරු දැන් ඒ අය අනුමාන කරනවා කොරෝනා වෛරසයට අමතරව තවත් ඩෙන්ගු හෝ එවැනි වෛරසයක් ශරීරගත වෙලා ඇති. ඒ නිසා තමයි මේ ප්ලේට්ලට් අඩු වෙන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධවත් අවශ්‍ය පරීක්ෂණ කරනවායි කියලා සිහිපත් කළා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි සමග එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කළ අරුණ මනතුංග මහත්මයාටත් ඒ කරන්නා වූ වෛද්‍ය ප්‍රතිකාර ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය සැලසේවා චිරජීවනයේ සැලසේවා කියන අදිෂ්ඨානයත් අපි සිද්ධ කරමු. විශේෂයෙන් පොදුවේ අපි වෙනද කරන විදිහට තමන්ගේ ජීවිතයේ තමන් කරපු කුසල තමන්ගේ ප්‍රතිපත්තිය ආදී සිහිපත් කරලා පොදුවේ සියලු දෙනා අරමුණු කරගෙන සත්‍යක්‍රියාව සිද්ධ කරලා අවසානයේට විශේෂයෙන් අරුණ මනතුංග මහත්මයාත් සිහිපත් කරලා අපි අදිෂ්ඨානය සිද්ධ කරමු. හොඳයි එහෙනම් අපි විනාඩි 5ක් විතර ඒ සඳහා වෙන් කරමු. දැන් හැමදෙනාම මේ සත්‍යක්‍රියාවට යොමු වෙමු.
සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් අද දවසේ අපි අදට નિયમિત ධම්මානුපස්සනාවේ ස්කන්ධ කොටස පිළිබඳවයි මූලික වශයෙන් පැහැදිලි කිරීම කළේ. ඒ පිළිබඳව හෝ පොදුවේ භාවනාව සම්බන්ධව තියෙන ගැටලු අපි මූලික වශයෙන් සාකච්ඡා කරමු. ඉන් අනතුරුව අවශේෂ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න අපිට ඉඩකඩ තියෙනවා. සරයි ස්වාමීන් වහන්සේ. ඔව් පුතා. ස්වාමීන් වහන්සේ දැන් මේ චෛතසික ඇති වෙන්නේ පෙර සංස්කාර අනුව නම් මේ චෛතසික නැති කරන්න අපි මොකද කරන්නේ? කියන්නේ චෛතසික හැම සිතකම ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ. නෑ චෛතසික ධර්ම ඇති වෙන්නේ පෙර සංස්කාර නිසාද කියලා ඇහුවේ. ඒ කියන්නේ විඥානය ඇති වෙන්නේ ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ විඥාන පහ පමණක් ඇති වෙන්නේ పూర్ව කුසල කුසල කර්ම මත. හැබැයි ඒවා සම්බන්ධ ඊට පස්සේ මනෝ විඥාන පහළ වෙන්නේ పూర్ව කුසල කුසල කර්ම මතම නෙමෙයි. එතනින් එහාට අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක තමයි ඊටු ටික තීරණය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු බුද්ධ ප්‍රතිමාවක් අපට දැర్శණය වෙන්නේ పూర్වකృత කුසල කර්මයක විපාකයක් හැටියට තමයි අපිට මේ නේත්‍ර දර්ශනය එහෙම නැත්නම් මේ චක්කු විඥානේ පහළ වෙන්නේ. හැබැයි මේ බුද්ධ රූපය අපේ නෙතට අරමුණු වුණාට පස්සේ ඒ සම්බන්ධව සද්ධාව ඇති කරගන්නවද, ද්වේෂය ඇති කරගන්නවද, ඒකෙන් කුසලයක් කරගන්නවද, අකුසලයක් කරගන්නවද කියන එතනින් එහාට ටික పూర్ව කුසල අකුසල කර්මයට අදාළ වෙන්නේ නැහැ. ඒක මේ මොහොතේ අපේ මනස හසුරවන විදිහත් එක්ක තමයි තීරණය. දැන් අර චිත්ත වීති ගැන පැහැදිලි කරනකොට කියනවනේ චක්කු විඥානය ඇති වුණාට පස්සේ සම්පටිච්ඡන ගත්තු අරමුණ පිළිගන්නා සිතක් පහළයි. ඊට සම්තීරණ වොත්තපන මේක තීරණය කරලා ව්‍යවස්ථාපනය කරන සිත් දෙකක් පහළ. එතකොට ඒවෙන් තමයි අපේ ඒ ඇති වෙන අරමුණ පිළිබඳව අපි යම්කිසි විනිශ්චයකට පැමිණෙන්නේ. ඒ විනිශ්චයට පැමුණුණන් පස්සේ ඒක යහපත් අරමුණක්, ඒක වටිනවය කියලා අපේ මනසින් ඇගීමක් කළොත් එතනින් එහාට ඒ ඇගීමට අදාළ ජවන්සිට ටිකක් තමයි ඇති වෙන්නේ. ඒක අපේ මනසින් ප්‍රතික්ෂේප කළොත් එතනින් එහාට දේශමූලිකව ඊට අදාළ ජවන්සිට ටිකක් තමයි ඇති වෙන්නේ. අපි ඒක විදර්ශනාවට භාජනය කළොත් ඒ විදර්ශනාවට අදාළ ඥාන සංප්‍රයුක්ත ජවන්සිට පෙළක් තමයි ඇති වෙන්නේ. එතකොට ඒ ටික අපේ කාර්යයක්. අර මූලිකව ඇති වෙන චක්කු විඥානය තමයි పూర్ව කුසල කුසල කර්මයන්ගෙන් ජනිත වෙන්නේ. නිසා හැම සංස්කාර ධර්මයක්ම කුසල කුසල කර්ම මතයි ඇති වෙන්නේ කියලා එහෙම නිගමනය කරන්න පුළුවන් කමක් නැහැ. විඥානයන් අතුරින් මේ ද්විපංච විඥාන හැටියට හඳුන්වනවා. ඒ විඥාන පහ කුසලයෙන් ඇති වෙන පහයි අකුසලයෙන් ඇති වෙන පහයි. ඒතකොට ඒ 10 තමයි పూర్වකృత කුසල කුසල කර්මයන්ගෙන් ජනිත වෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. අනිත් ඒවා හැම එකක්ම නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ අර සංස්කාර ධර්ම මේ චෛතසික වලට සංස්කාර කියලා කියන්නේ ඒ චෛතසික ධර්ම වලට සංස්කාර කියලා හඳුන්වන්නේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සමස්ත සියලුම ධර්ම සංඛාර කියන පොදු නමින් හඳුන්වනවා. ඊළඟට කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර කියලා හඳුන්වනවා කය පැවැත්වීමේ මූලික හේතුව. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය. වචනය ගොඩනැගීමේ මූලික හේතුව. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර. සිත පැවැත්වීමේ මූලික හේතුව සංඥා වේදනා. එතකොට ඒව තමයි කාය සංස්කාර, චිත්ත වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා හඳුන්වන්නේ. ඊළඟට කුසල කුසල කර්ම, ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව පාදක කොටගෙන අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුවෙන් හටගන්නා වූ කුසල කුසල ධර්ම තමයි එතන සංඛාර කියලා හඳුන්වන්නේ. එතකොට මෙතන සංඛාර කියලා පංචස්කන්ධය පිළිබඳව දක්වනකොට සංඛාර කියලා හඳුන්වන්නේ විඥානයේ නිසා ඒ විඥානයේ හේතුවෙන් හටගන්නා විඥානයේහි පවතින ගුණාංග තමයි. එහෙම නැත්නම් චෛතසික ධර්ම තමයි එතන සංඛාර කියලා හඳුන්වන්නේ. එතකොට මේ විඥානයේ නිසා හටගන්න ගුණාංග ටික එතන සංඛාර නමින් හඳුන්වනවා. එහෙම සංඛාර කියන වචනේ එක් එක් තැන
විවිධ අදහස් වලින් පැහැදිලි කරලා තියෙන ප්‍රධාන වශයෙන් ඔය කාරණා 4. සබ්බේ සංඛාරා කියන තැන හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන අර්ථයෙන්, අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව මූලික කොට හටගන්න අකුසල අකුසල කර්ම, කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර කියන තැන ඒ කය සිත වචනේ පවත්තන මූල ධර්ම, ඊළඟට පංචස්කන්ධේ සංඛාර කියන තැන සිත නිසා හටගන්න චෛතසික ධර්ම. ඒ අර්ථ 4ෙන්ම සංඛාර කියන කාරණේ විස්තර කරලා තියෙනවා. එහෙමයි සෝමස්. තව ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අපි දැන් මේ යන මොහොතේ දැන් තණ්හාව හින්දා තව භවයකට අපි යන්නේ. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ අපි දැන් මරණ මොහොතේ මේ කුසල කර්මයක් හිත සිහි කරන වෙලාවේ අපි දැන් මේ ඔක්කොම අනිත්‍යයිනේ බොරුවක් නේ කියලා හිතුවොත් ඒ වෙලාවේ මාර්ගඵලයක් ලබන්න හැකියාවක් නැද්ද? කියන්නේ ඒ වෙලාවේ අවසාන මොහොතේ මාර්ගඵලයක් ලබන්න පුළුවන්. එතකොට එහෙම ලබන දැන් අපි හිතමු ඒ විදිහට යම් කෙනෙක් රහත් වෙන්නත් පුළුවන් අවසාන මොහොතේ. එහෙම රහත් වුණොත් ඒ අරහත්ත්වයට එක්කම අභාවය සිද්ධ වුණොත් පරිනිර්වාණය සිද්ධ වුණොත් එය හඳුන්වනවා සමසීසී පරිනිර්වාණය කියලා. සමසීසී පරිනිර්වාණය කියලා කියන්නේ අරහත්ත්වයටපත් වීම සිද්ධ වෙනවා එසනින්ම පරිනිර්වාණයත් සිද්ධ වෙනවා. ඒතර කෙලස් පරිනිර්වාණයත් සමගම ස්කන්ධ පරිනිර්වාණයත් සිද්ධ වෙනවා. එතකොට එහෙම අවස්ථා කලාතුරකින් ඇතම් රහතන් වහන්සේලා එහෙම සමසීසී පරිනිර්වාණයටපත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ මිය යන මොහොතේ කෙනෙකුට සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන අවශේෂ මාර්ගඵල වලටපත් වෙන්නත් පුළුවන්. අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒ තමන්ගේ සිත පිහිටුවා ගන්න ආකාරයත් එක්ක. එතකොට අර විදිහට යම්කිසි අපිට ලෞකික වශයෙන් කුසලයක් සිහිපත් වුණොත් ඒක දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ කියන සුගතීන්ගේ එකක උපදින්නට හේතු වෙනවා. මාර්ගඵලයක් අවබෝධ කරන්න මට්ටමට මාර්ගඵලයක් අවබෝධ වෙන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ටික මාර්ගාංග කියලා හඳුන්වන්නේ චෛතසික ධර්ම 8ක්නේ. ඒතර මේ චෛතසික ධර්ම 8ම එකම සිතක යෙදුනොත් ඒ අවස්ථාව තමයි මාර්ගඵල ලබන අවස්ථාව හැටියට දැක්වෙන්නේ. ඒ කියන්නේ මාර්ගාංග 8 කියලා කියන්නේ දැන් සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා හඳුන්වන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසිකය. සම්මා වායාම කියලා කියන්නේ විරිය චෛතසිකය. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය. සම්මා සමාධි කියලා කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. එතකොට මේ චෛතසික ධර්ම 8ම එකවර ඇති වෙන්නේ නැහැ අනිත් අවස්ථාවල. 1 2 3 4 5 6ක් කොහොම ඇති වෙන්න පුළුවන්. 7යි 8යි කියලා මේ 8ම එකසිතක පහළ වුණොත් ඒ පහළ වෙන අවස්ථාව කෙලස් නසන අවස්ථාව. මොකද මේ 8ම එකසිතක එකම බලයෙන් යුක්තව නිවන ඉලක්ක කරගෙන ඇති වුණොත් තමයි ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ. එහෙම නැත්නම් ක්ලේශයන් පදංග වශයෙන් හරි විස්කම්මන වශයෙන් හරි තමයි යටපත් කරන්න සමත් වෙන්නේ. අනුශය වශයෙන් පවතින ක්ලේශ මූලය මුලින් පුටා දමන්නට සමත් වෙන්නේ අර මාර්ගාංග 8ම එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම 8ම එක සිතෙහි එකවර ජනිත වුණොත් පමණයි. ඉතින් ඒක හරියට විදර්ශනා කරලා මනස පුහුණු කරගත්තු කෙනෙකුට මරණාසන්න අවස්ථාවේදී වුණත් ඒ මාර්ගාංග ධර්ම එක් සිතක ජනිත වෙලා කෙලස් ප්‍රහාණය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම සෝමස් බොහොම පිං. තව ප්‍රශ්න තියෙනවද අනිත් අයට? චෝලා ද සිල්වා මහත්මිය. අවසර ස්වාමින් වහන්සේ මේ දැන් සාමාන්‍ය කෙනෙකුට අපිට දැන් ගෘහ ජීවිතය ගෙවන පෘථග්ජන මිනිසෙකුට තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියද ස්වාමින් වහන්සේ? ඔව්. එතකොට මේ කුසල්
සංකල්පනා ඒව ඇති වෙලා ඊට පස්සේ ඒක කම්මස්සකතා සම්මාදිට්ඨියට හැරිලා ඊට පස්සේද ස්වාමීන් වහන්සේ ඒකේ භාවනාවක දියුණුවක් එක්ක ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේ හැරෙන්නේ. ඒක හැරවුම් ලක්ෂ වලින්ද යන්නේ ස්වාමීන් වහන්සේ. මෙහෙමයි. දැන් කම්මස්සගත සම්මාදිට්ඨියත් චතුසත්‍ය සම්මාදිට්ඨියත් මූලික වශයෙන් ඇති වෙන්නේ ප්‍රත්‍යඥ සිතක ඇති වෙන්නේ ලෞකික වශයෙන්. එතකොට ලෝකෝත්තර වශයෙන් ඇති වෙන්නේ මාර්ගසිතෙහි පමණයි. අපි හිතමු මාර්ගඵලලාභී උත්තමයෙකුට උනත් ඒ මාර්ගසිත ඇති නොවන අවස්ථාවල, ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය කරන අවස්ථාවේ මාර්ගසිත ඇති වෙනවා. ඊට පස්සේ උන්වහන්සේට ඵල සමවතට සමවදින්න පුළුවන් නම් ඒ ඵල සමවතේදී නැවත ඒ සිත් ඇති වෙනවා. එතකොට ඒ බඳු අවස්ථාවලදී හැරුණකොට අනිත් අවස්ථාවලදී ආර්යයන් වහන්සේට උනත් ඒ ලෞකික වශයෙන් පවතින ප්‍රමාණයෙන් තමයි ඒ සිත් ජනිත වෙන්නේ අරහත්ත්වයෙන් මෙපිට. එතකොට උන්වහන්සේලාට ඒවා පුඤ්ඤාභි සංඛාර හැටියට තමයි මතුවෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී දක්වනවා මේ මාර්ගාංග ධර්ම ලෞකික ලෝකෝත්තර කියන දෙවිදිහින් ආරෂ්ඨාංග මාර්ගයේ ලෞකික ආරෂ්ඨාංග මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංග මාර්ගය. එතකොට එතන සම්මා දිට්ඨිය මූලික වශයෙන් පැහැදිලි කරනවා. සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාමි. සම්මා දිට්ඨිය මෙහිදී දෙආකාරයකින් දේශනා කරනවා. කොහොමද ලෞකික ලෝකෝත්තර. එතකොට මොකද්ද ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක් ආශ්‍රව සහිතව පුණ්‍ය භාගී වූ මතු පංචස්කන්ධයක් ජනිත කරන්නට සමත් වෙන. උපදිවේපක්ක කියලා කියන්නේ උපදින් විපාකයේ හැටියට උපදිහ ඇති කරන්නට. උපදිහ කියලා කියනවා පංචස්කන්ධයට. ඒතර පංචස්කන්ධ සංඛ්‍යාත උපදිය ජනිත කරන්නට හේතු වෙන ආශ්‍රව සහිත වූ පුණ්‍ය භාගී වූ සංස්කාර ධර්ම තමයි ලෞකික වශයෙන් අපි කාගෙත් සිත්වල ඇති වෙන්නේ. එතකොට ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති වුණත් ආශ්‍රව සහිතව පුණ්‍ය භාගීව මතු පංචස්කන්ධයක් ඇති කරන්නට සමත් වෙනවා. චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති වුණා වුණත් එයත් ආශ්‍රව සහිතව පුණ්‍ය භාගීව මතු පංචස්කන්ධ විපාකයක් ඇති කරන්න සමත් වෙනවා. දැන් ආශ්‍රව සහිතවයි කියලා කියන්නේ දැන් සම්මාදිට්ඨිය ඇති වෙනකොට ප්‍රඥා චෛතසිකය ඇති වෙන්නේ. ප්‍රඥා චෛතසිකය අවිද්‍යාවට මෝහයට ප්‍රතිවිරුද්ධයි. එතකොට ප්‍රඥාව පහළ වෙනකොට ඒ සිතේ මෝහ චෛතසිකය තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෝහ චෛතසිකය එතනත්තාගේ සිතේ නැහැ කියලා කියන්නේ එතනත්තා රහත් වෙලා කියන එක නෙමෙයි. ඒ අවස්ථාවේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් එතනත්තාගේ මනසේ තියෙන ඒ මෝහ චෛතසිකය යටපත් වෙලා තියෙනවා. හැබැයි අනුශය අවස්ථාව දුරු වෙලා නැහැ. දැන් ඒක තමයි අපි අර බොහෝ අවස්ථාවලදී පැහැදිලි කරන්නේ මේ අනුශය අවස්ථාව කියලා කියන්නේ නිකන් හැංගිලා කොතනක හරි තියෙන තත්වයක් නෙමෙයි. එහෙම තියෙනවා නම් ඒ සිතේ එතකොට ප්‍රඥාවයි මෝහයයි දෙකම එක සිතක යෙදෙන්න බෑනේ. එතකොට ඒක ධර්ම විරෝධී කාරණයක්. ඒ නිසා ඇත්තටම අනුශය අවස්ථාව කියලා කියන්නේ ඒ ක්ලේශ ධර්මයේ තියෙනවා කියන එකම නෙමෙයි. ඒ ජනිත වීමේ සම්භාවිතාවක් තියෙනවා කියන ඒකයි අපි අර උදාහරණයක් හැටියට සිහිපත් කළේ. දැන් මේ මොහොතේ අපිට පිළිකා රෝගයක් තියද කියලා සියලුම වෛද්‍ය පරීක්ෂණ කරලා බැලුවොත් ඒ පරීක්ෂණ වලට අනුව පිළිකා ශෛල දැනට නැතිනම් ප්‍රකාශ කරන්න පුළුවන් වෛද්‍යවරයා ඔබට පිළිකාවක් නැහැ කියලා. ඒතර පිළිකාවක් නැහැ කියන්නේ බොරුවක් නෙමෙයි. මේ වෛද්‍ය පරීක්ෂණ වලට අනුව පරීක්ෂා කරලා බලලා පිළිකා ශෛල නැති නිසා. හැබැයි ඊළඟ ශරණයේදී අපිට පිළිකා ශෛල ඇති වෙන්න ඕන නම් පුළුවන්. ඒ මොකද අර ශෛල විකෘතියකටපත් වෙලා ඒ විකෘති ශෛල අවශේෂ ශෛල යටපත් කරගෙන වර්ධනය වෙන්න පුළුවන්. ඒතකොට මේ සම්භාවිතාව තියෙනවා. ඒතකොට දැනට පිළිකා ශෛල නැති වෙන්නට පුළුවන්. නැති වුණාට පිළිකාවක් හැදීමේ ඉඩකඩ තියෙනවා. දැනට අපිට කොරෝනා නැති වෙන්න පුළුවන්. කොරෝනා වෛරසයේ ශරීරගත වීම ඉඩක් තියෙනවා. දැනට අපිට ඩෙන්ගු නැති වෙන්නට පුළුවන්. ඩෙන්ගු වෛරසයේ ශරීරගත වීමේ ඉඩක් තියෙනවා. ඒ ඉඩ අපි නැති කරලා නැහැ.
මොකද්ද ඉඩ කියලා කියන්නේ? මේ වාපිත්සෙම් වලින් හැදිච්ච ලේමස් සැටනහර වලින් සැදිච්ච මේ දෙතිස් කුණපයක්ගෙන් හැදිච්ච ඕලාරික කයක් ඇතුවයි අපි ජීවත් වෙන්නේ. ඒතකොට මේ කය ඇති බව ඕනම මොහොතක ලෙඩ වෙන්න පුළුවන් තත්ත්වයක්. දැනට මේ මොහොතේ අපි නිරෝගීව ඉන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ලෙඩ විය හැකි ගතියක් ඇතුව, ලෙඩ විය හැකි ස්වභාවයක් ඇතිව, ලෙඩ වෙන්නට පුළුවන් සම්භාවිතාවක් ඇතුවයි අපි ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අනුශය ක්ලේශයයි කියලා කියන්නේ. ඒතනත්තාගේ මනස මුලා වෙන්නට පුළුවන් මට්ටමක තියෙන්නේ. ඒ මුලා වෙන්නට පුළුවන් සාධකේ ඒතනත්තා සම්පූර්ණයෙන් අහෝසි කරලා නැහැ, නැති කරලා නැහැ. ඕනම මොහොතක මුලා වෙන්නට සුදුසු කරුණු පැමුණුනොත්, සුදුසු අරමුණු පැමුණුනොත් ඒතනත්තා මුලා වෙන්න පුළුවන්. හැබැයි මේ කියන අවස්ථාවේ, මේ විදර්ශනාව කරන අවස්ථාවේ, සම්මාදිට්ඨිය මතුවෙන අවස්ථාවේ ඔහුගේ සිතේ එහෙම මුලාවක් ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ අවස්ථාව ඥාන සංප්‍රයුක්තයි. එතකොට හේතුඵල වශයෙන් යමක් දකිනකොට කම්මස්සගත සම්මාදිට්ඨිය එතන මතුවෙනවා. එතකොට චතුසත්‍ය වශයෙන් යමක් දකිනකොට එතන චතුසත්‍ය සම්මාදිට්ඨිය මතුවෙනවා. හැබැයි ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඥාන සංප්‍රයුක්තයි, කම්මස්සගත සම්මාදිට්ඨිය ඥාන සංප්‍රයුක්තයි. ඒ නිසා එතනත්තාගේ සිතේ මෝහය තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි මෝහය ඇතිවීමේ සම්භාවිතාව අනුශය ධර්මයේ තාම ප්‍රහීන කරලා නැහැ. එතකොට අවිද්‍යාව නැමැති ආශ්‍රවය සහිතවයි ඔහු ඉන්නේ. ඒ නිසායි සාසවා කියලා කියන්නේ. එතකොට ඒ සිතේ අවිද්‍යාව තියනවා කියලා කියන්න බෑ. මෝහචෛතසිකේ ඒ සිතේ නැහැ. මොකද මෝහයයි ප්‍රඥාවයි එකට දෙන්නේ නැති නිසා. හැබැයි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ආලෝකයේ තියෙන තැන අඳුර තියනවා කියලා කියන්න බෑ. හැබැයි ආලෝකයේ ප්‍රමාණය මත අඳුරේ ප්‍රමාණය තීරණය වෙනවා. දැන් යන්තම් ආලෝකයක් වැටෙන තැන අපට අන්ධකාරයේහි වැඩි බවක් පේනවා, ආලෝකයේ අඩු බවක් පේනවා. ඒ වගේ අපට යන්තමට ප්‍රඥාවක් මතුවෙනකොට එතන අර අඳුරු ගතිය වඩා ප්‍රකටව පෙනෙන්නට පුළුවන්. හැබැයි ඒ ආලෝකයේ වැඩි වෙන්න අඳුරු ගතිය අපට ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි එතන නැවත අඳුරු වෙන්නට පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ආලෝකයේ නිවිච්ච සැනින්ම එතන අන්ධකාරය නැවත මතුවෙන්න පුළුවන්. දැන් ආලෝකයේ තියෙන වෙලාවේ අඳුර නැහැ. ඒක හරි. හැබැයි ඕනම මොහොතක යලි අඳුරු වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒක තමයි අර සාසවා කියලා කියන්නේ. ඊළඟට පුඤ්ඤ භාගිය. පුඤ්ඤ භාගිය කියලා කියන්නේ අර කුසල පක්ෂයට එහෙම නැත්නම් පුණ්‍ය පක්ෂයට යහපත් වූ සැප විපාක ඇති කරන්නට පුළුවන් මට්ටමක තමයි ඒවා තියෙන්නේ. මොකද තාම මේ තැනත්තා අවිද්‍යාව තෘෂ්ණා දුරු කරලා නැති නිසා අර රහතන් වහන්සේට වගේ ක්‍රියාසිට නෙමෙයි ඇති වෙන්නේ. මතු විපාක ඇති කරන්නට පුළුවන් පුණ්‍ය භාගී සිත් පරම්පරාවක් තමයි ඇති වෙන්නේ ඒ ලෞකික පුද්ගලයාට. ඊළඟට උපදි වේපක්ඛා. දැන් මේ තැනත්තා තාම අවිද්‍යාව තෘෂ්ණා සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැති නිසා, ආශ්‍රව ධර්ම සම්පූර්ණයෙන් අහෝසි කරලා නැති නිසා ඒ තැනත්තාගේ సంతානෙහි ඒ ඇති කරන පුඤ්ඤාභි සංඛාර මතු පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා. දිව්‍යාත්ම භාවයක හෝ මනුෂ්‍යාත්ම භාවයක හෝ බ්‍රහ්මතලයක හෝ යහපත් සුගතියක සංස්කාර ධර්ම උපදවන්නට හේතු වෙනවා. එහෙම නැත්නම් පංචස්කන්ධයක් ජනිත කරන්න හේතු වෙනවා. ඒක තමයි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්ඛා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා කියන්නේ? අනාසව අරියා අනාසව මග්ගංගා. එතකොට ආර්ය වූ ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්ත වූ ඒ මාර්ග සිතෙහි මාර්ගාංගයක් හැටියට ඇතිවෙන ප්‍රඥාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ කෙලස් ප්‍රහාණය කරන අවස්ථාවට එහෙම නැත්නම් මාර්ගසිතක් ජනිත වෙන තෙක්ම ඒතනත්තාගේ මනසේ පහළ වෙන සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියයි මාර්ගසිතෙහි පහළ වෙන ප්‍රඥා චෛතසික ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවශේෂ මාර්ගාංග ගැනත් එහෙමයි. සම්මා සංකප්පය මාර්ගසිත පහළ වෙන තෙක් ඇති වෙන සම්මා සංකප්පය. ඒ කියන්නේ විතක්ක චෛතසික ලෞකිකයි. මාර්ගසිතෙහි ඇති වෙන විතක්ක චෛතසික ලෝකෝත්තරයි. ඒ විතක්ක චෛතසිකේ තමයි කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ.
ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විරති චෛතසික තුන මාර්ගසිත ඇති වෙන තෙක් ඒ විරති චෛතසිකයන් යම් සිතක ඇති වෙනවා නම් ඒවා ලෞකිකයි. මාර්ගසිතේ ඒ විරති චෛතසික තුන ඇති වෙනකොට ඒක ලෝකෝත්තරයි. එතකොට සම්මා වායාමත් එහෙමයි සම්මා සති එහෙමයි සම්මා සමාධි. වායාම කියලා කිව්වේ විරිය චෛතසිකය, සති කිව්වේ සති චෛතසිකය, සමාධි කිව්වේ ඒකාග්‍රතාවය චෛතසිකය. මාර්ගසිතක් පහළ වෙන තෙක් ඒවා ජනිත වෙනවා නම් ඒවා ලෞකිකයි. මාර්ගසිතෙහි යම් වීර්යයක් පහළ වෙනවා නම් යම් සිහියක් පහළ වෙනවා නම් යම් ඒකාග්‍රතාවයක් පහළ වෙනවා නම් ඒ ලෝකෝත්තරයි. එතකොට ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ හි ලෞකික ලෝකෝත්තර බව පැහැදිලි කරන්නේ. එහෙම නැතුව දැන් යම් කෙනෙකුගේ මනසේ පහළ වෙන කම්මස්සගත සම්මාදිට්ඨිය ලෞකිකයි භාවනා කරනකොට ඒක ලෝකෝත්තරයි කියලා එහෙම එකක් නැහැ. භාවනා කරනකොටත් ලෞකික සම්මාදිට්ඨියම තමයි ඇති වෙන්නේ. මාර්ගසිත හැරුණකොට අනිත් හැම මොහොතකම ඇති වෙන අරහත්යෙන් මෙපිට අනිත් හැම මොහොතකම ඇති වෙන ඒ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය හැටියට තමයි හඳුනා ගන්නට වෙන්නේ. පැහැදිලි වුණාද ඒක? එතකොට චතුසත්‍ය සම්මාදිට්ඨිය වුණත් එහෙමයි. අපි කෙලස් නසන අවස්ථාවේදී තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය ලෝකෝත්තර ඥානයක් හැටියට පහළ වෙන්නේ. එතෙක් ඒක ලෞකික ප්‍රඥාවෙන් ලෞකික ඥානයක් හැටියට තමයි මතුවෙන්නේ. චුල්ල මහත්මියට පැහැදිලි වුණාද ඒ කාරණේ? තව ඒ සම්බන්ධව ගැටලු තියෙනවද? භාවනාව සම්බන්ධව විශේෂ ගැටලුවක් නැතිනම් අවශේෂ කාරණා සම්බන්ධව තියෙන ගැටලු අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදිලි ස්වාමින් වහන්සේ, ගොඩක් පැහැදිලි. රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීම පත් වෙන තුරුම මේ ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨිය තමයි කෙනෙක් ගමන් කරන්නේ. ඒ කියන්නේ අවශේෂ මාර්ගසිත ඇති නොවන අවස්ථාවල සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියන මට්ටමින් තමයි ඒ තනත්තාගේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ. අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේට මාර්ගඵල සිත්වල විතරක් නෙමෙයි අනිත් සිත්වලත් ඒ සාසව ගතිය නැහැ. ඒ කියන්නේ ආශ්‍රව ප්‍රහාණය කරලා. කියන්නේ අවශේෂ අවස්ථාවලදී උන්වහන්සේට රහතන් වහන්සේට උනත් ඵලසිත නැවත මතුවෙන්නේ ඵල සමාපත්තියට සමවැදුණුත් විතරනේ. ඒතකොට අනිත් අවස්ථාවල උන්වහන්සේගේ මනසේ මතුවෙන ප්‍රඥාව සාසව නැහැ. ඒ කියන්නේ එතන ආශ්‍රව නැහැ. පුඤ්ඤ භාගය කියන්නේ අනාගත විපාක ඇති කරන්නේ ක්‍රියාසිත තමයි ඇති වෙන්නේ. ඊළඟට උපදිවේපක්ක කියන මට්ටමට පතු පංචස්කන්ධයක් ජනිත කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ සිතේ ඇතිවෙන తත්වය වෙනම තත්වයක්. අරහත්ත්වයටපත් වෙන තෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි පුද්ගලයන් තුල පවා මාර්ගඵල සිත්වලට අමතරව ඇතිවෙන සිත්වලදී යම් සම්මාදිට්ඨියක් යම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් ඔය කියපු ලෞකික ගුණාංග වලින් යුක්තව තමයි ජනිත වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පැහැදිලි. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි සම්මානකෝ. එහෙමයි අපි. සම්මානසෙන් අපි වේදනා කියන ධර්මතාවය සතිපට්ඨානයේ වේදනානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදී ඒ අවස්ථා දෙකේදීම අත්දකින්නවනේ. එහෙම. එතකොට වේදනානුපස්සනාවේදී දුක සුඛ සානුසනිරාමස වශයෙන් ඒක අත්දකින්නවා. ඒකේ අර ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වශයෙන් ඒ ධම්මානුපස්සනාවේදී සාමිනාස්තෙන් මේ වේදනාව අපි මෙනෙහි කරද්දී ඒ වේදනානුපස්සනාව ධම්මානුපස්සනාවේදී මේ වේදනාව අපි වඩන ව්‍යාකාරයද නැත්නම් එකක්ද? ඇත්තටම දැන් එතන දෙආකාරයක් එතන අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි වේදනානුපස්සනාවේදී වේදනා නැමැති එහෙම නැත්නම් සුඛ බව, දුක්ඛ බව, අදුක්ඛම සුඛ බව කියන ගුණාගත් එක්ක තමයි අපි එතන
එතන අපි දකින්නේ අපි එතන හඳුනාගන්නේ. දැන් මෙතන ධම්මානුපස්සනාවේදී ඒ සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් එන්නේ මෙන්න මේ චෛතසික ධර්මයයි කියන ඒ ධර්මතාවය තමයි අපි වැඩි අවධානයට ගන්න. එතන ඒක ධර්මයක් හැටියට එහෙම නැත්නම් ධර්මතාවයක් හැටියට අවධානයට ගැනීම වඩා තීව්‍ර විය යුතුයි ධම්මානුපස්සනාවේ. එහෙම නැත්නම් එකම කාරණේ තමයි අපිට දෙවිධයකට දකින්නට එතන අවස්ථාවක් සැලසෙනවා. අතන වේදනා ලක්ෂණයෙන් දකිනවා, මෙතන ධර්මතා ලක්ෂණයෙන්. එහෙම නැත්නම් මෙතන චෛතසික ධර්මයක් හැටියට, එහෙම නැත්නම් ස්කන්ධයක් හැටියට අපි වෙන්කොට දකිනවා. එතකොට මෙතන ස්කන්ධයක් හැටියට දකිනකොට අපිට පේනවා ඒක හට ගන්නා හේතුව, ඒක නිරුද්ධ වෙන හේතුව බලනකොට මේ සමස්තයම වේදනාව මත තමයි කැටි වෙලා තියෙන්නේ. එතකොට අතන අපි වේදනානුපස්සනාවේදී ගැඹුරට යනකොට අවසානයේ එතනට තමයි ගිහිල්ලා නවතින්නේ. මොකද අත්ති වේදනාතිපවා 50 සතිපච්චුපට්ඨිතා හොති. අවසානයේට තියෙන්නේ වේදනාව පමණයි. එතන සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා මොකක්වත් නැහැ. ඒ විදිහට එතනත්තට සති සම්පජඤ්ඤය පිහිටන්නට ඕන වේදනානුපස්සනාව නිවැරදිව වඩ아가න යනකොට. එතකොට ධම්මානුපස්සනාවේදී අපි ප්‍රවේශ වෙනවා ස්කන්ධ වශයෙන් ගිහිල්ලත් අවසානයේ නවතින්නට වෙන්නේ. මෙතන සත්වයේ පුද්ගලයක් නැහැ. මේ වේදනා නැමැති චෛතසික ධර්මයේ මේ හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවා නිරුද්ධ වුණාන් පස්සේ නිරුද්ධ වෙනවා. එතකොට අවසානයේ එකම ඥානයකට එකම අවබෝධයකට යන්නේ. හැබැයි ප්‍රවේශයන් දෙකක්. ඒ නිසා එකක් හැටියට විග්‍රහ කරගන්නට පුළුවන් අපි එකම තැනකට යන නිසා. දෙකක් හැටියට විග්‍රහ කරගන්න පුළුවන් අපි ප්‍රවේශයන් දෙකකින් ප්‍රවේශ වෙන නිසා. ඒ නිසා දැන් අපි වේදනානුපස්සනාව වලදී වේදනාව ප්‍රකට යම්කිස් අනුපස්සනා තුනක් තියෙනවා. එහෙමයි. ධම්මානුපස්සනාව වලදී එතන ධම්මානුපස්සනාව ප්‍රකටයි අනුපස්සනා තුනක් තියෙනවා. එහෙමයි. ඔව් දැන් මේ ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ බෙදන්නේ එකම සතිපට්ඨානයනේ. එතකොට සිහිය පිහිටුවා ගැනීම කියන එකම කාරණේ, සම්පජඤ්ඤය කියන එකම කාරණේ. සති සම්පජඤ්ඤය ගත්තන් පස්සේ සතිය සහ ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව අවදි කරන්න පුළුවන් එක එක පැති මොන පැත්තට අවධානය යොමු කරලාද අපිට එතන ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. අවසානයේ ප්‍රඥාවෙන් යථාර්ථය වැටහෙනකොට එකම තැනකට තමයි අපි යන්නේ. හැබැයි අපිට ප්‍රවේශ වෙන්න එක මාර්ග පෙන්නලා තියෙනවා. ඒකයි වෙනස. සර් ඔතනදී අපිට වැදගත් කාරණයක් මතුවෙනවා. එහෙමයි. සාන සතිපට්ඨාන අතුවාරි තියෙන සංස දැන් වේදනා මේ සතිපට්ඨාන හතර තහම චරිතානුව බෙදලා තියෙනවානේ. එහෙමයි. දැන් මන්ද ප්‍රඥාට කාය අනුපස්සනාව ඒක අර ඕලාරිකව අපිට දැනෙන සහ අපිට තේරුම් ගන්න වඩන්න පහසු නිසා. ඔව්. ධම්මානුපස්සනා ඒ වගේම ධම්මානුපස්සනා වේදනානුපස්සනා තීක්ෂණ ප්‍රඥාවට. එහෙමයි. චිත්තානුපස්සනා මට මතක හැටියට තියෙන්නේ මන්ද ප්‍රඥාවට. මධ්‍යම තැනට. එතකොට දැන් ඔය චරිතානුකූලව අපි ඇත්තටම අපට අත්දකින් තියෙන ගොඩක් දෙයක් වේදනානුපස්සනාව කරන්න ගියාට මූලිකව අපිට මේ වේදනාවන් වැටෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම දැන් ආනාපාන සතිය වගේ කළා අපිට මොන පහසුවෙන් මේක අරමුණු කරගෙන වඩන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන්. එහෙමයි. ඒ වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව වගේ වඩද්දී අපිට මේක වඩන්න ටිකක් අපහසුයි අපේ ඒ අර චරිතානුකූල බව නිසා. එතකොට අපි දැන් භාවනා කරද්දී දැන් ආධුනිකයෙකුට ඇටියට අපි කොහොමද දැන් මේක තෝරගන්නේ? එහෙමයි. එතනදී දැන් අපිට මූලික වශයෙන් අපිට දැනෙන රළු දෙයත් එක්ක තමයි අපි ආරම්භ කරන්න ඕන. ඊට පස්සේ අනුක්‍රමයෙන් මනස වැඩෙනකොට පුහුණු වෙනකොට සියුම් වෙනකොට අපිට අවශේෂ දේවල් ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා.
දැන් මේ ප්‍රතිපදාවේ තියෙන අනුපූර්ව බව තමයි එතන ප්‍රකට කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු අෂ්ටාංග සීලය සමාදන් වෙනකොට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන්. දස සීල සමාදන් වෙනකොට ඔය ශික්ෂාපදේ දෙකට කඩලා දෙකක් හැටියට සමාදන් වෙනවා. ඉතින් දෙකක් හැටියට සමාදන් වුණත් අර නච්ච ගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒතකොට ශික්ෂාපද දෙකක් හැටියට දක්වලා තියෙන්නේ අර කරුණු ටිකම තමයි. එතකොට අෂ්ටාංග සීලේදී එකක් හැටියට දක්වපු දේ දස සීලේදී දෙකක් හැටියට දක්වනවා. එතකොට කොහොමද ඒක දෙකක් වෙන්නේ දස සීලේදී? එතන තමයි අර සූක්ෂම විදිහට අවධාරණය කිරීම. එතකොට අෂ්ටාංග සීලේදී සමස්තයම එක කොටසකට සංග්‍රහ කරන්නේ. එතකොට ඒක මතු පිටින් දැනෙන විදිහට තමයි ඒක ගැන කටයුතු කරන්නේ. හැබැයි දස සීලේදී වැඩි අවධාරණය කරලා තියෙනවා මේක සියුම් විදිහට දෙකට කඩලා කොටස් දෙකක් හැටියට වෙන වෙනම හඳුනා ගන්න. එතකොට නැටීම්, ගැයීම්, වැයීම්, විසුළු බැලීම් ආදිය එක කොටසකට. එතන අර මනස පිනවන පැත්ත, ඊළඟට මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨාන. එතන අර කය සරසන පැත්ත. එතකොට මෙතන පැහැදිලිව කොටස් දෙකක් තියෙනවා. දැන් අෂ්ටාංග සීලේදී මේ දෙකම එක ගොඩකට දාලා දල වශයෙන් හඳුනා ගන්නවා. දස සීලේදී මේ දෙක වෙන් කරලා වෙන්වෙන්ම වැඩි අවධානය පිණිස යොමු කරනවා. අන්න ඒ වගේ අපිට වේදනානුපස්සන සතිපට්ඨානයේදී ඒක දල වශයෙන් රළු විදිහට අපිට දැනෙන වේදනාව කියන ඒ ලක්ෂණය පාදක කොටගෙන ඒ විදීම පාදක කොටගෙන තමයි වේදනානුපස්සනාවට ප්‍රවේශ වෙන්නේ. ඒක මන්ද ප්‍රඥාවක් තියෙන කෙනාට උනත් ඒ විදීම කියන එක ප්‍රකටයි. ඒකට විදීම හඳුනා ගන්න ප්‍රඥාවක් තියෙන්න ඕන නැහැ. ඒක තිරසං සත්තාට පවා වේදනාව දැනෙනවා. ඒ නිසා මන්ද ප්‍රඥ පුද්ගලයාට අර රළු වේදනාව පාදක කොටගෙන ඒකේ එල්ලිලා ගැඹුරට යන්න පුළුවන්. හැබැයි අපි ස්කන්ධයක් හැටියට මේ මෙනෙහි කරනකොට අපි ඇත්තටම එතන මේ රළු වේදනාව ගැන නෙමෙයි අපි අවධානය යොමු වෙන්නේ. මෙතන මේ පංචස්කන්ධයක් හැටියට මෙතන සත්වයක් නැති පුද්ගලයෙක් නැති මේ නාම රූප ධර්ම සමූහයක් ස්කන්ධ වශයෙන් බෙද බෙදා බලද්දී ඊට වඩා සූක්ෂම විදිහට තමයි අපි වේදනාව දිහා එතන අවධානය යොමු කරන්නේ. ඒ නිසා තමයි මේ තීක්ෂණ ප්‍රඥාට ඒ විදිහෙන් යොමු වෙන්නට ඒ කර්මස්ථානයේ දක්වන්නේ. ඉතින් ඒ විදිහට අර තම තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට මූලික වශයෙන් රළු දෙයත් එක්කලා ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ අපේ සති සම්පජඤ්ඤය දියුණු වෙන්න අපිට සූක්ෂම ස්වභාවයෙන් ඒ දිහා බලන්න පුළුවන්. ඇත්තටම ඒක හරි සායෝගිකයි. මොකද අපිට මුල් කාලේ වේදනානුපස්සනාව වඩන්න ටිකක් ගැඹුරින් තේරෙන්න ගත්ත කාලයක් වැඩිම නිසා මුල් කාලේදී ඇත්තටම ආනාපානසතිය ගොඩක් කැමති වුණේ. අර වේදනාවෙන් වෙද්දී ඒවත් කැමති නැහැ. ඒක හැමදේම සෝදායක වේදනාව තමයි අත්දැකීම කියන්නේ. දැන් සෝදායක වේදනා අපි සෝදායක වේදනා අත්දකින්න කැමති වුණාට දැන් අපි හිතමු දැන් සමහර කෙනෙකුට ආනාපාන සතිය වඩන්න තමයි. මොකද ඒ ආස්වාස ප්‍රස්වාසයේ සූක්ෂම ස්වභාවය ඒගොල්ලන්ට ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ අයට අර රළු විදිහට දැනෙන වේදනාව කියන එක ඒක ප්‍රකටයි. එතකොට එතන හැබැයි වේදනානුපස්සන සතිපට්ඨානයක් මූලික අවස්ථාවේදී වැඩෙන්නේ නැති වෙන්නට පුළුවන්. හැබැයි එයාට සිත යම් තැනක එල්ලලා තියාගන්න, යට ගහලා තියාගන්න අර රළුවට දැනෙන දේ තමයි අල්ලගන්න වෙන්නේ මුලදී. ඊට වඩා සූක්ෂම දේ යට ප්‍රකට නැති නිසා. ඉතින් ඒ බඳු අවස්ථාවලදී වේදනානුපස්සනාව කියන එක හොඳ ප්‍රවේශයක් වෙනවා. එහෙම හිත ගැට ගහගෙන ඉස්සරහට යන්න. ඒක ඒ විදිහම තමයි ඇත්තටම දැන් ඔය පොදුත්තාපන කඳුරේ ළමයි දෙමින් බන්නේ භාවනා කරන ඉස්සෙල්ලා හරිම පහසුයි. දැන් ඔය වේදනාව ගැන කතා කරද්දී එයාලට දැන් වේදනාව දැනෙන්නේ නැහැ කියලා සංඥා දැනෙන්නේ නැහැ කියනවා. කකුල් කැක්කුම් එහෙම තියෙනවද? කකුල් කැක්කුම් නම් තියෙනවා. ඉතින් ඒ වගේ වේදනාව පිළිබඳව තමයි ඒකට තේරුම් ගන්න මේක තමයි එන වේදනාව කියන එක. මේක ඇතිව නැති වෙන එක තමයි අපි එන කරන්න ඕනේ. දැන් ඒ වගේනේ දැන් අර
ආනාපාන සතිය හැමෝටම ප්‍රකට නැති නිසා තමයි පිම්බීම හැකිලිම කියන එක ඒ බුරුම ස්වාමීන් වහන්සේලා ඒ විදිහට කර්මස්ථානයක් හැටියට මතු කරන්නේ. එතකොට ඒක පොතක සූත්‍ර පිටකයේ අට කතාවෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි අර මන්ද ප්‍රඥාව ඇති එහෙම නැත්නම් සිහිනුවන හොඳට ප්‍රගුණ නොකරපු කෙනෙකුට උනත් උදරයේ පිම්බීම හැකිලිම කියන එක ප්‍රකටයි. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ නාසයෙන් සූක්ෂම විදිහට එන එක එකපාරට අල්ලගන්න කෙනෙකුට අමාරුයි. ඒ වගේම ඒකේ හිත තියාගන්නත් පහසු නෑ. හැබැයි පිම්බීම හැකිලිම කියන එක ඒක කයට දැනෙන රළු දෙයක් නිසා එතන හිත පවත්ව ගන්න පහසුයි. අන්න ඒ විදිහට අර ප්‍රවේශයක් හැටියට තමයි මේ කර්මස්ථාන ගොනු කරලා තියෙන්නේ. පන්නිල මහත්මිය ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙ හිටියා. දැන් නම් මම එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මම නිකන් අදහසක් විතරයි ප්‍රශ්නයකට වැඩිය ස්වාමීන් වහන්සේ දැන් වේදනානුපස්සනාව අපි මම මේ කතා කරන්නේ ආනාපාන සති භාවනාව කරන වෙලාවදී වේදනානුපස්සනාවත් ඇත්තටම සංඥාවක් නේද? ඇඟට දැනෙන වේදනාවත් අන්තිමට ඒක බලාගෙන යනකොට සංඥාවක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒකයි මම කියේ සංඥාව කියන එක අපිට හරීම ඒක වෙන් කරගන්න මෙන්න මෙතන විතරයි සංඥාව තියෙන්නේ කියලා එහෙම වෙන් කරන්න බෑ. හැම තැනම සංඥාව ක්‍රියාත්මකයි. ඒ කියන්නේ අවසානයේ වේදනාවකින් වේදනාවක් වෙන්කොට හඳුනාගන්නේ සංඥාවෙන්. මේ දුක් වේදනාවයි කියලා කියන්නේ අර සුඛ වේදනාවෙන් දුක් වේදනාව වෙන්කට ගන්නේ ඒ දුක්ඛ සංඥාවෙන්. සුඛ වේදනාව දුක්ඛ වේදනාවෙන් වෙන්කොට ගන්නේ සුඛ සංඥාවෙන්. එතකොට එතන අහවල් කාරණේ සංඥාව නැහැ කියලා අපිට බැහැර කරන්න බෑ. මේ ලෝකේ අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන යම් තාක් දේවල් තියෙනවා නම් ඒ සමස්තය සම්බන්ධ සංඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එක එතන බලපානවද? ඒ කියන්නේ එතකොට අපිට අනිත්‍ය ධර්මයේ සියල්ලට ඒ කියන්නේ සංඥාව කියන එක ජනිත වෙන්නේ සිත ජනිත වුණොත්නේ. සිතේ ඇති වෙන ගුණාංගයක් නේ සංඥාව කියලා කියන්නේ. එතකොට සිත නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා. එතකොට චිත්තක්ෂණයක් පාසා සංඥාවක් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමිය සමහර විට අහන්න ඇත්තේ ඒ කාරණාවල අනිවාර්ය ගුණයක් නම් සංඥාව කියලා කියන්නේ එය හැමතැනම හැම කල්හිම පවතින දෙයක්ද කියන එකද ඔබතුමිය අහන්නේ. හැම කල්හිම පැවතීම සහ නැතිවීම එතනම තියෙනවා. එතනම තියෙනවා. ඒ කියන්නේ මොකද ඒ සංඥාවක් හැටියට අපි හඳුනගන්නේ වේදනාවද රූපයද ශබ්දයද මොකද්ද? ඒ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ආදී ඒ සියල්ලක්මත් හේතු ප්‍රත්‍යයෙන් එන්නේ හටගෙන තියෙන. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයේ නිරුද්ධ වෙනකොට ඒ සංඥාවත් නිරුද්ධ වෙනවා. එතකොට ඊළඟට අනිත් කාරණේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තිබුණට ඒව හඳුනා ගැනීමේ සංඥාව පහළ වෙන්නේ විඥානයක් ජනිත වුණොත් විතරයි. එතකොට අපිට විඥානයක් පහළ වුණත් නැතත් අපිට සංඥාවක් පහළ වුණත් නැතත් අරවැ වෙන්වෙන් වූ ආකෘති පවතිනවා. ඒවා සටහන් පවතිනවා. හැබැයි ඒ සටහන පැවතුනාට ඒ සටහනට අපි සංඥාව කියලා කියන්නේ ඒ සටහන මනස විසින් හඳුනා ගන්නා ආකාරයට තමයි සංඥා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකේ තියෙන සටහනට නෙමෙයි අපි සංඥාව කියලා කියන්නේ. සංඥාව කියලා කියන්නේ ඒ සටහන මනසින් හඳුනා ගන්නා ආකාරය තමයි සංඥා කියලා හඳුන්වන්නේ. ඒ නිසා සංඥාව හැම විටම විඥානයත් එක්කයි සම්බන්ධ. විඥානය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා. එතකොට අපි අඳුරගත්තා කියන්නේ එතන විඥානයක් හටගත්තා කියන්නේ. විඥානයක් හටගත්තා කියන්නේ. අන්න හරිය. එතකොට දැන් අපේ ඒකෙන් අදහස් කරන්නේ අපේ විඥානය නිරුද්ධ වෙනකොට ඊට හද තාරකා සහ ලෝකයේ සමස්තය නිරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. ඒවා එහෙම තියෙනවා. අපි අදාළ දේ අපේ විඥානය හටගන්නේ. එතකොට ඒක කර්මය බලපානවා. අපි ඒ සේරම බලපානවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට දැන් අපි දැක්කත් නැතත් අපි හඳුනාගත්තත් නැතත් ලෝකේ ඊට තියෙනවා, හඳ තියෙනවා, ගහකොළ තියෙනවා, සතාසිපාවා ඉන්නවා, වස්තුන් තියෙනවා. මොකද පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, වර්ණ ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ මේවා ලෝකේ විද්‍යමානයිනේ. එතකොට
පටවියාපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට මේ සුද්ධාෂ්ටක රූප අපි ඒවා හඳුනාගත්තත් නැතත් ඒවා ලෝකයේ තුල විද්‍යමානයි. එතකොට අපේ සංඥාව ඇතය නැතය අපි ජීවත් වුණායි පිරිනුවන් පෑවයි කියලා අරවා නැති වෙන්නේ නැහැ. ඒවා එහෙම තියෙනවා. හැබැයි ඒ පිළිබඳව අපට සංඥා පහළ වෙන්නේ ඒවා සම්බන්ධව ඒවා අදාළ කොටගෙන ඒවා අරමුණු කොටගෙන විඥානයක් ජනිත වුණොත් විතරයි. ඒක නිතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ අපි ඉන්ඩිවිජුවල් අපි ලෝකයක් හදාගන්නේ මෙතනයි කියලා ඒකයි නේද? හරි. ඒ කියන්නේ ඉරහඳ තාරකා වලින් යුක්ත වූ භෞතික ලෝකේ එකක්. ඒ ලෝකය අරමුණු කරමින් අපේ චිත්තසංතානයේ ගොඩ නැගෙන ලෝකය තමයි අනන්‍ය ලෝකය. අපට අදාළ ලෝකය. එතකොට අන්න ඒ අපට අදාළ ලෝකයේ තුල තමයි මේ සංඥාවල මේ විකෘතිය ජනිත වෙන්නේ. එහෙම නැත්නම් පවතින ලෝකයේ තුල නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අපි ආනාපාන සති භාවනාව පටන් ගන්නකොට අපිට ඕලාරික වශයෙන් දැන් ඔය හුස්ම රැල්ල වැටෙන්නේ. දැන් ඕක හෙමින් අපි ඕකට මේ නිරන්තරයෙන් අවධානය යොමු කරගෙන ඉන්නකොට ඕකේ සටහන් ආකාර සේරම මැකිලා යනවනේ. එහෙම වෙන්න පුළුවන්. සටහන් ආකාර සේරම මැකිලා ගියාම අපිට එතකොට ඒ පිළිබඳ සංඥාවක් නැහැ. ඒ පිළිබඳ සංඥාවක් නැත්තේ අපිට මේ දැන් ආස්වාස ප්‍රස්වාසයේ නැතිවීම නිසා නෙමෙයි. එතකොට එහි රළු ගතිය දැන් සූක්ෂම වෙලා නිසා රළු ගතිය අඩු වෙලා ඒක සියුම් වෙලා ඒ සියුම් බව හඳුනා ගන්නට තරම් සතිය සියුම් වෙලා නැහැ. එතකොට ඒක ආරමුණු කරන්න. දැන් අර මම ඉස්සරලා කිව්ව උදාහරණයක් ඇටියට දැන් ගන්ටාරේ ගහනකොට අපි මේ එතන ඉඳලා තියෙන්නේ. දැන් එතන අනිත් හිටපු අයට ඔක්කොටම ඇහිලා හැබැයි අපිට ඇහිලා නැහැ. ඒ අපිට ඇහිලා නැත්තේ හඬ ඇහිච්ච නැති නිසා නෙමෙයි. හඬ නැති නිසා නෙමෙයි. හඬ ක්‍රියාත්මක වුණා. ඒක අපේ කනෙත් ස්පර්ශ වෙන්නට ඇති. ස්පර්ශ වුණාට එය හඳුනාගත්තේ නැහැ. ඒ අරමුණු කරමින් සෝත විඥානයක් අපිට ජනිත වුණේ නැහැ. ඊට වඩා බරපතල දෙයකට අපේ අවධානය යොමු වෙලා තිබුණා. එතකොට අන්න ඒ වගේ එතන ආස්වාස ප්‍රස්වාසයේ සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ සූක්ෂම බව හඳුනා ගන්නට තරම් අපිට සතිය දියුණු වෙලා නැති වෙනකොට වෙනත් රළු කාරණා ගැන අපේ අවධානය යොමු වෙනවා. අර සියුම් කාරණේට අවධානය යොමු වෙන්නේ නැහැ. එතකොට මේ පිළිබඳව සංඥාව මතුවෙන්නේ නැහැ. එහෙමයි සම්මාස. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවද? භාවනාව සම්බන්ධව හෝ එහෙම නැත්නම් වෙනත් කාරණා සම්බන්ධ තියෙනවා නම් අපිට තව විනාඩි 15ක් විතර තියෙනවා කාලය. දැන් හතර සාමාන්‍යයෙන් එහෙමයි. සාමාන්‍යයෙන් අද ඉඳලා දැන් අපේ දැන් ශාසනයේ තා වටිනා කාල පරිච්ඡේදයක් පටන් ගත්තේ. එහෙමයි. වස්සාන සමය. දැන් මේ එහෙම සාන්ත. ඒකට දැන් මේ වස්තු මාස කාලෙදී ඒ කාල සීමාවට තව නමක් හැටියට භාවිත කරනවානේ මේ මොකක්ද? පාතිහාර කාලය කියලා. ඒතර ප්‍රාතිහාර්ය කාලය කියලා අපි හඳුන්වන්නේ දැන් වස්තු මාසෙදී ඉතිහාසයක් අහලා තියෙන ගොඩාක් සම්මාසයලා වස්තු මාසෙ තමයි මාර්ගඵල ගන්නව ලැබලා තියෙන්නේ. ඒ නිසා සංස්ථා මේ වස්තු මාසෙදී අපි වික්ෂුණාසලා හිටියත් දීපාසු පාසලා හිටියත් ගුණ පුරනවා ඊට පස්සේ ශාසනික වශයෙන් මේ කටයුතු කරනවා. එතකොට ඒ කටයුතු කිරීම තුළද මේක අපිට වැදගත් වෙන්නේ නැත්නම් කාල සීමාව තුළද නැත්නම් මේ කාල පරිච්ඡේදය කාල වෙනකම තියෙන්නේ නැත්නම් අපේ මනස හඳුනන්නේ
කාල පරිච්ඡේදය කියන එකේ ඇත්තටම වැදගත්කමක් නැහැ. ඒ කාලයට වැදගත්කමක් එකතු වෙන්නේ අපේ ක්‍රියාවත් එක්කලා. දැන් බුදුරජාණන් වහන්සේ වස්සාන සමයක් දේශනා කරන්න කලිනුත් වැස්සා ඌව පෑවුවා, ඍතු විපර්යාස සිද්ධ වුණා. එතකොට වස්සසන්නට කලිනුත් වස්සාන ඍතුව ක්‍රියාත්මක වුණා. එතකොට ඒ ඍතුවේ 아무තු දෙයක් සිද්ධ වුණේ නැහැ. වැස්ස විතරයි. නමුත් මේ වැස්ස වහින ඍතුව වස්සාන සමය හැටියට වෙන් කරලා ඒ කාලයේ තන ඇවිද යන්නේ නැතිව ධර්ම ප්‍රචාරක කටයුතු වලට තැන් වල යන්නේ නැතුව එක තැනකට ඉඳගෙන එතනට පැමිණෙන දායක කාරකාදීන්ට ධර්මයෙන් අනුශාසනා කරමින් බහුලව කාලය තමන්ගේ ගුණධම් දියුණු කර ගැනීමට යොමු කරන්න කියන බුද්ධ අවවාදයත් එක්කලා තමයි මේ වස්සාන සමය වැඩිපුර ගුණධම් වඩන්නට යොමු වුනේ. එතකොට ඒකත් එක්කලා තමයි දායක කාරකාදීනුත් ඒ විදිහේ ගුණධම් වඩන භික්ෂුන් වහන්සේලාට වැඩිපුර උපකාර කරන්නට පෙළඹුණේ. එතකොට මේ ක්‍රියාපටිපාටිය තුළ තමයි ඒ විශේෂත්වය ජනිත වෙන්නේ. එහෙම නැත්නම් වැස්ස වහිනවද, අවුව පායනවද කියන කාරණේ මතම නෙමෙයි. හැබැයි පාරිසරික සාධක වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ භාවනාව සම්බන්ධව දේශනා කරනකොට පැහැදිලි කරනවානේ උතු සප්පාය, ආහාර සප්පාය ආදී කාරණා. එතකොට එතන උතුසප්පාය කියලා කියන්නේ ඍතු ගුණයෙන් Tamanට සහයෝගයක් තියෙන්නට ඕන භාවනාව සඵල වෙන්න. එතකොට ඍතු ගුණයෙන් සමහර කෙනෙකුට දැන් අපි හිතමු සෙම් අධික ශරීර තියෙන අයට තේජෝ ශක්තිය බහුල ඍතු ගුණ වඩා සුවදායක වඩා පහසු වෙන්න පුළුවන් භාවනාව කරගෙන යන්න වැඩේ. හැබැයි උෂ්ණාධික ශරීර තියෙන අයට අර ආපෝ ගුණේ බහුල කාල පරිච්ඡේද වඩා සප්පාය වෙන්නට පුළුවන් භාවනාව කරගෙන. සමස්තයක් හැටියට ගත්තොත් සිසිල් ගුණේ පවතින කාලවකවානු විශේෂයෙන් මනසේ යහ ගුණ වැඩෙන්නට සහයෝගයක් ලැබෙනවයි කියන බව හැම විටම ප්‍රකට වෙනවා. දැන් පොයේ දවසට සිල් ගන්න යමු වෙන්නේ හඳ මේරීමත් එක්කලා සිසිල් ගුණය බහුල වෙනවා. ඊළඟට හුඟක් යෝගීන් ගත්තන් පස්සේ සිරිපාඩවිය, හිමාල අඩවිය වගේ සිසිල් ප්‍රදේශව ඇසුරු කරගෙන ගුණධම් වඩන්නට යොමු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ අර ඊට පස්සේ අපි භාවනා කරන දවසේ කාල පරිච්ඡේදයක් ගත්තන් පස්සේ උදෑසන කාලයේ භාවනාව හොඳට වැඩෙන කාල සීමාවක් වෙනවා. ඒ පොදුවේ ගත්තන් පස්සේ හැබැයි පුද්ගලයාගේ කායික මානසික ස්වභාවයත් එක්කලා ඔය தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට සිසිල් ගුණය එච්චර භාවනාවට යෝග්‍ය නොවෙන්න පුළුවන්. එතකොට ඒතනත්තාට උතුසප්පාය වෙන්නේ මොන සීතෝෂ්ණ ගුණයද කියලා හඳුනා ගන්නට වෙනවා. එතකොට අන්න ඒ වගේ කාරණා බලනකොට මේ වස්සාන සමයේ වැසි කාලය කියන එක ග්‍රීෂ්මය අඩු වෙලා ගොඩක් කායික මානසික වශයෙන් යහගුණ දියුණු කරන්නට සහයෝගයක් ලැබෙනවා පාරිසරික වශයෙන්. ඒ කියන්නේ අර දැන් හඳ මෝරනකොට ඒ හඳේ සිසිලසත් එක්කලා ගුණධම් වඩන්නට සහයෝගයක් ලැබෙන්න වගේ වස් කාල සීමාව තුළ යම් සහයක් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කාලයේ විශේෂත්වයක් නෙමෙයි. ඒකයි මම මුලින්ම කිව්වේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලිනුත් මේ වස්සාන ඍතුව තිබුණා. බුදු වුණාට පස්සේ වස්සාන ඍතුව තිබුණා. එතකොට වස්සාන සමයක් භික්ෂුන් වහන්සේලාට පණවන්න කලිනුත් වස්සාන ඍතුව තිබුණා. එතකොට ඒ කාලෙත් වැස්සා. ඒ කාලෙත් ඒ සිසිල් ගුණේ මතුණා. නමුත් ඒකෙන් අමුතුවෙන් ගුණධම් වඩන්න භික්ෂුව යොමුුනේ නැත්තම් දායකයා යොමුුනේ නැත්තම් ඒකේ ප්‍රයෝජනෙ ගන්නට බෑ. ඒ නිසා කාල පරිච්ඡේදයක් හැටියටත් ඍතු ගුණ වශයෙන් යම් කිසි විශේෂත්වයක් තියෙනවා. හැබැයි මේ විශේෂත්වය විමුක්තියට සමගාමීව ඵලදායක වෙන්නේ අපි මේ කාල සීමාව තුළ පුහුණු කරන ප්‍රතිපදාවත් එක්කයි. ඉතින් ඒ නිසා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා විමුක්තිය ඉලක්ක කොටගෙන වැඩිපුර ගුණධම් වඩන භාවනා කරන කාල පරිච්ඡේදයක් වෙනවා වස්සාන සමය. ඒ වගේම දායක කාරකාදීනොත් අපේ හැමෝම සිහිපත් කළා වගේ පාටිහාරීය කාල පරිච්ඡේදයක් හැටියට විශේෂයෙන් දායක කාරකාදීනොත් පාටිහාරීයක සීලය හැටියට මේ වස්සාන සමයේහි ඇතම් කෙනෙක් 3 මාසෙම සිල් සමාදන් වෙලා අෂ්ටාංග සීලය හෝ දස සීලය ආරක්ෂා කරලා තියෙනවා. සමහර කෙනෙක් මාස 2ක්, සමහර කෙනෙක් 1 මාසයක්, සමහර කෙනෙක් දින 15ක්
ඔය විදිහට සිල් සමාදන් වෙලා තියෙනවා. ඒ සීලයත් හඳුන්වන්නේ පාටිහාරියක සීලය හැටියට. එතන පාටිහාරය කියලා කියන්නේ අර මහත් වූ ප්‍රාතිහාර්යයක් මතු කරන්නට පුළුවන් කාල පරිච්ඡේද. එතන කාල පරිච්ඡේදයේ යම් ඍතුමය සහයෝගයක් තියෙනවා. හැබැයි ඒකේ විශේෂත්වය ගැන නෙමෙයි කියන්නේ ඒ පාරිසරික සහයෝගය ලබාගෙන ಗುಣධම් වැඩිීමේ ප්‍රාතිහාර්යාත්මක බවයි එතන අවධාරණය වෙන්නේ. එහෙම නැත්නම් ඒ වස්සාන සමයේ ඕන තරම් මිනී මරන්න අපරාධ කරන්නත් මිනිස්සු පෙළඹෙනවා. එතකොට වස්සාන සමයේ තියෙන විශේෂත්වයක් නම් ඒ කාලේ ඒව නැති වෙලා සියලු දෙනා ಗುಣධම් වඩන්න ඕනේ. එහෙම එකක් නැහැ. එතකොට ග්‍රීස්ම සමයේත් මිනිස්සු කුසල් දහමුත් කරනවා අපරාධත් කරනවා. වස්සාන සමයේත් මිනිස්සු කුසල් දහමුත් වඩනවා අපරාධත් කරනවා. හැබැයි අපිට යම් සම්මුතිය, යම් චාරිත්‍රය, යම් ප්‍රතිපදාවක් ඉලක්ක කරගත්තාම යම් කාලවකවානුවකට ඒ කාල පරිච්ඡේදය තුළ ඒ ප්‍රතිපදාව කෙරෙහි වැඩිපුර කැපවීමක් කරන්න පුළුවන්. අන්න ඒ බඳු උපාය මාර්ගයක් තමයි වස්සාන සමය සහ කටින චීවරය පාදක කොටගෙන ගිහි පැවිදි දෙගොල්ලටම අන්‍යෝන්‍යව උදව් කරගනිමින් දෙගොල්ලටම ගුණධම් වඩන්න පසුබිමක් බුදුරජාණන් වහන්සේ හදලා දීලා තියෙනවා. විශේෂයෙන් දැන් කටින චීවර පූජාව මූලික වුණාට පස්සේ මේ කාල පරිච්ඡේදය තවත් සුවිශේෂ වුණා. මොකද දැන් භික්ෂුන් වහන්සේ නමකට ඒ කටින චීවරය ලබන්නට පුළුවන් වෙන්න නම් උන්වහන්සේ ඒ කාල සීමාව තුළ වඩා සිහිනුවණින් යුක්තව අර වස්සාන ශික්ෂා පදවලට අනුකූලව කටයුතු කරන්න සිද්ධ වෙනවා. දායකයාට කටින චීවරය පූජා කරන්න නම් භික්ෂුන් වහන්සේට ආරාධනා කළා උන්වහන්සේට සිව්පසෙන් උපස්ථාන කළ යුතු වෙනවා. එතකොට දැන් කටින චීවරය කියන එක මූලික කොටගෙන ගිහියා පැවිද්දාට ගුණධම් වඩන්න උදව් කරනවා, පැවිද්දා ගිහියාට ගුණධම් වඩන්න උදව් කරනවා. එතකොට මේ වස්සාන සමයේ කටින චීවරය මේවා පදනම් කොටගෙන ගිහි පැවිදි අන්‍යෝන්‍ය සම්බන්ධය ශක්තිමත් වුණා, තහවුරු වුණා. ඒකෙන් සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නට හොඳ ශක්තිමත් පදනමක් ගොඩ නැගුණා. මොකද ගිහි පැවිදි සම්බන්ධතාවය ධාර්මිකව පවතින තාක්කල් තමයි මේ ශාසනය පවතින්නේ. ඒතර ධාර්මිකව පවතිනවා කියන එකේ තේරුම ලාභ ප්‍රයෝජන සඳහා ඕනෝන් ඇසුරු කරනවා කියන එක නෙමෙයි, ගුණධම් සඳහා. එතකොට ගිහියා පැවිද්දාව ඇසුරු කරන්නේ පැවිද්දාට ගුණධම් වඩන්න උදව් කරමින් තමනුත් ගුණධම් වඩන්න. පැවිද්දා ගිහියාව ඇසුරු කරන්නේ ගිහියාට ගුණධම් වඩන්න උදව් කරමින් තමනුත් ගුණධම් වඩන්න. එතකොට මේක තමයි අන්‍යෝන්‍ය ගුණධම් මත ඇති වෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය තමයි ශාසනයේ චිරස්ථායී වෙන්නේ. දැන් අවශේෂ කාලවලදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ හරියට පක්ෂියෙක් නික්මෙන්නා වගේ. සැහැල්ලුවෙන් පාත්‍රා සිවුරු අරගෙන කිසිම අපේක්ෂාවකින් තොරව නික්ම යන්න. එතකොට හරියට සඳ වගේ හැමදාම මහජනයාට අලුත් කෙනෙක් හැටියට ජීවත් වෙන්න. බන්ධන ඇති කරගන්න එපා. හැබැයි මේ කටින චීවරය මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වස්වස පුතරෙන් යනවනම් ආයේ එනවයි කියන අපේක්ෂාව තියාගෙන යන්න. එහෙම නොගියොත් උන්වහන්සේට ඒ කටින ආනිසංස ලැබෙන්නේ නැහැ. එතකොට දැන් අච්චර නිදහස් වෙලා යන්න දේශනා කරපු බුදුහාමුදුරුවෝ මේ කටින ජීවිතයේ මුල් කොටගෙන මේ ගිහි පැවිදි සම්බන්ධය කඩා හිරෙන්නේ නැතිව එතන යම්කිසි බන්ධනයක් ඇති කරලා තියෙනවා. ඒ බන්ධනය නිකන් ආමිෂය මුල් කොටගත්තු බන්ධනයක් නෙමෙයි, ගුණාත්මක බව මුල් කොටගත්තු බන්ධනයක් හැටියටයි පවත්වලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ වස්සාන සමයේ කටින චීවර ආදී මූලික කොටගෙන සම්බුදු සසුනේ චිරස්ථිතියට ගිහි පැවිදි අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු වෙන විදිහේ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ යොදලා තියෙන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල තුල තියෙන විශේෂත්වය තමයි එහි පවතින විශේෂය. ස්වාමීන් වහන්සේ එහෙමයි. අපිට අපේ කාලයක් තියෙන නම් අවසාන වශයෙන් මම ප්‍රශ්නයක් අදහස් කරනවා. එහෙමයි. සංසදෙන් කටින චීවරයක් පුජ කරාම ආනන්තයේ පාප කර්ම හැර අනිත් අකුසල කර්ම යටපත් කරන්න පුළුවන් බලගත්තු විදිහට අපිට අනිසංසයක් ලැබෙනවා කියලා අපි කියනවා. ඒකවල දැන් සමහරක් ඇත්තෝ කටින චීවර බාර ගන්නවා මේ කටයුතු කරන නමුත් මේ තියෙන දැන් මේ යා කරපු පාපේ හරි අකුසලේ හරි කොහමරි යටපත් කරගන්න දුරු කරගන්න ඒ කියන අදහසින් තමයි කරන්නේ. නමුත් අපිට තේන්නේ නැහැ ඒකට එහෙම ප්‍රතිපදාව ඔය කාලේ තුල හරි ඔය ගත්ත කාලේ දෙහි සිද්ධ වෙනවා.
ඇත්තටම දැන් කටන චීවරය සම්බන්ධව පමණක් නෙමෙයි බෞද්ධ ප්‍රතිපදාවන් හැම එකකටම ඔය පරිහානිය දැන් සිද්ධ වෙලා තියෙනවා. අවසානයේ ඒව නෂ්ටාවශේෂ ඉතිරි වෙලා තියෙනවා ගුණාත්මක ප්‍රතිපදාව ගිලිහිලා ගිහින්. දැන් අපි හිතමු දාණය ගත්තන් පස්සේ දාණය තුල වැඩෙන්න නැත්තේ මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුවපත් කරන්නට කරන කැපකිරීම. එතකොට දැන් අනිත් අය සුවපත් කරන්න නෙමෙයි දන් දෙන්නේ මගේ පින වැඩි කරගන්න. මට සසර සැප ලබන්න. මගේ අකුසල් දුරු කරගන්න. මගේ අපලේ දුරු කරගන්න. මට යහපත කරගන්න. එතකොට අර කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාග ඒ මොකක්වත් නැහැ. ආත්ම තෘෂ්ණාවක් තමයි වර්ධනය. ඒතර කටිනේ සම්බන්ධවත් ඔය දෙයම තමයි වෙලා තියෙන්නේ. කටිනේ කියලා කියන්නේ මහත්ඵල මහත්ානිසංසදායක කුසලයක්. හැබැයි ඒ කුසලයේ සිද්ධ වෙන්නේ චේතනාවට. චේතනාව තියෙන්නේ මට පින් සිද්ධ කරගන්න මගේ පව හොද ගන්න කියන එක නම් එතන තියෙන්නේ ආත්ම තෘෂ්ණාව. Taman සුවපත් වීම. එතකොට ඒකෙන් ඒකෙන් නෙමෙයි කුසලයේ ජනිත වෙන්නේ. කුසලයේ ජනිත වෙන්නේ මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්වන්නට ගිහියා පැවිද්දාට උදව් කරමින් පැවිද්දා ගිහියාට උදව් කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගුණධම් වඩමින් ශාසනය චිරස්ථායී කරන්නටයි මේ කටින චීවරය කියන එක දේශනා අන්න ඒ ඉලක්කය සඳහා මමත් කටින චීවරයක් පූජා කරනවා. එතකොට මේ කටින චීවරයේ මූලික කොටගෙන මේ 3 මාසය තුල මම වෙනදට වඩා විශේෂ ගුණධම් වර්ධනය කරනවා. භික්ෂුන් වහන්සේලාට එසේ ගුණධම් වර්ධනය කරන්න මම සහාය වෙනවා. මේ ආකල්පය පෙරදරි කරගෙන අපි කටින චීවරය සඳහා මුල පුරන්නට ඕන වස් ආරාධනා කළා. ඊට පස්සේ ආකල්පය සම්පූර්ණ වෙන හැටියට ප්‍රතිපදාව පුහුණු කරගන්න. එහෙම කළොත් තමයි අර කියන ආනිසංස. දැන් ඔය කඩනානිසංස සම්බන්ධව නිතර දක්වන කතා ප්‍රවෘත්තියනේ මේ කවුද නාගිතහාමුදුරුවන්ගේ කතාව. නාගිතාපදානයේ තියෙන්නේ උන්වහන්සේ පෙර භවයක උපාසකයෙක් හැටියට ඉන්න කාලේ 3 මාසෙම පන්සලේ නැවතිලා සිල් සමාදන් වෙලා නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට දානමාන ගිලන්පසාදයෙන් උපස්ථාන කරලා උන්වහන්සේලාට ගුණධම් වඩන්න සහාය වෙලා ඒ සියල්ලම 3 මාසයක් අඛණ්ඩව තමනුත් ගුණයක පිහිටලා තමනුත් සීලයක පිහිටලා තමනුත් භාවනා කරමින් තමයි භික්ෂුන් වහන්සේලාට ඒ සඳහා උදව් කරලා කඩන චීවරේ පූජා කරන්නේ. ඒ නිසායි කල්ප 90ක් මොළොල්ලේ දුගතිය වැටෙන්නේ නැතුව අර විදිහේ යහපතක් සිද්ධ කරගන්න. ඉතින් ඒ කරපු කැපකිරීම සහ ඒ චේතනාවත් එක්කයි ඒ ශක්තිය ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව අර සිවුරක් ගෙනහිල්ලා පූජා කරපු පමණින් ඒකට කටිනයි කියලා නම කියපු පමණින් වාක්‍යයක් කිව්ව පමණින් අර වගේ ප්‍රබල කුසලයක් කොහොමවත් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු කවුරු හරි හොඳට බඩගිනි වෙලාවක බත්පතක් බෙදාගෙන කුසගිනි නිවෙනකන් හොඳට බත් ව්‍යංජන අනුභව කරනවා. එතකොට ඒත් නැත්තාගෙන් අපි අහනවා මොනවද කෑවේ? මම බත් කෑවා කියලා කියනවා. තව කෙනෙක් එතනට ගිහිල්ලා අර බත් පතෙන් බත් ඇට 2-3ක් කටේ දාගෙන හපලා ගිලලා එළියට එනවා. අපි එයාගෙන් අහනවා මොනවද කෑවේ කියලා. එයාත් කියන්නේ බත් කෑවා කියලා. එතකොට එයා කියන කතාවත් ඇත්ත. අනිත් එක්කෙනා කිව්ව කතාවත් ඇත්ත. දෙන්නම බත් තමයි කාලා තියෙන්නේ. හැබැයි අර කුසගිනි නිවෙන්න හොඳට බත් ව්‍යංජන අනාගෙන බත්පතක් අනුභව කරපු පුද්ගලයාට කායික මානසික සන්තුෂ්ටියක් ඇති වෙන්නට ඒ ක්‍රියාවලිය හේතුවක් වෙලා තියෙනවා. හැබැයි අර බත්තට කීපයක් කටේ දාගෙන හපලා ගිලපු කෙනත් බත් තමයි කාලා තියෙන්නේ. එයා කියපු කතාවත් ඇත්ත කාලා තියෙන්නේ බත් තමයි. නමුත් එයාගේ කුසගිනි නිවිලත් නැහැ, කය තෘප්තිමත් වෙලත් නැහැ, සිත තෘප්තිමත් වෙලත් නැහැ. නිකන් කටනරක් වෙච්ච එක විතරයි සිද්ධ වුනේ. අර බත්තට ටික හපලා දත් පස්සේ ගිහිල්ලා. එතකොට දැන් දෙන්නම බත් තමයි කාලා තියෙන්නේ. හැබැයි ප්‍රතිඵලය දෙවිදිහක්. අන්න ඒ වගේ තමයි අපි කරන කටින පින්කම් සහ අවශේෂ පින්කම් ඔක්කොම. ඉතින් අර නාගිතහාමුදුරෝ කරපු පූජාවට කියන්න වෙන්නේ කටින පූජාව කියලා තමයි. අද මේ උපාසක උපාසිකාව කරන එකට කියන්න වෙන්නේ කටින පූජාව කියලා තමයි. අර බත් කෑවා වගේ තමයි. හැබැයි දෙන්න ලබන ප්‍රතිඵලය දෙවිදිහක්. ඒ මොකද අර මූලික වෙන චේතනාව සහ ප්‍රතිපදාවත් එක්ක. ඉතින් අද බෞද්ධ ප්‍රතිපදාවන් හැම එකකටම වෙලා තියෙන ඔය අර්බුදේ තමයි අර සිගාල ගෘහපතියා පවත්වගෙන ගියා වගේ තමයි. ඒ මොකද දැන් තාත්තා මැරෙනකොට කියනවා පුතේ සදිසා වඳින්න. ඉතින් උදේ පාන්දර නාගෙන තෙමාගෙන කොණ්ඩේ කඩාගෙන ඉතින් උඩට යටට වමට දකුණට හැම පැත්තටම වැඳ ඉන්නවා.
ඉතින් අර්ථයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට ගැඹුරු අරුතක් එකතු කරනවා. එකතු කළාට පස්සේ එතනත්තා උඩට වඳිනකොට ඔහුට ඒ උඩට වැඳීමේ අර්ථයක් තියෙනවා. මේ වඳින්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයට. එහෙනම් මම ශ්‍රමණ බ්‍රාහ්මණයට ගරු කරන්න ඕන, සලකන්න. මේ තුල ප්‍රතිපදාවක් නිර්මාණය. එතකොට ඇත්තටම සමහර වෙලාවට සිගාල ගෘහපතියාගේ තාත්තා කියන්නට ඇත්තේ ඒ අතීත කාලේ බුදවරු දේශනා කරපු ඔය ප්‍රතිපත්තිය තමයි නෂ්ටාවශේෂ වශයෙන් අවසානයේ සදිසා නමස්කාරය කියලා එන්න ඇත්තේ. එතකොට හැබැයි අර ගුණාත්මක ප්‍රතිපත්තිය ගිලිහිලා ගිහිල්ලා අන්තිමට නෂ්ටාවශේෂ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අද බෞද්ධ ප්‍රතිපත්ති හැම එකකටම දානය, සීලය, භාවනා මේ ඔක්කොම නිකන් ආකෘතිගත වෙලා නෂ්ටාවශේෂ ඉතුරු වෙලා තියෙනවා. ඒ මූලික ගුණාත්මක ගතිය ගිලිහිලා ගිහින්. ඉතින් ඒ අර්බුදයට අද පැමිණිලා තියෙනවා. අවසානයේ සංස්කෘතියක් ඉතුරු වෙලා තියෙනවා. පාරමිතාව, ගුණය, දහම, සීලය, ප්‍රතිපදා මේ සියල්ලෙන් මනස ගිලිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා නැවත අපට සිද්ධ වෙනවා අර සිගාල ගෘහපතියට බුදුහාමුදුරෝ දේශනා කළා වගේ දැන් මේවා ආපහු අපට මේ පුනරුත්ථාපනය කරන්න. එහෙම නැත්නම් යලි ප්‍රතිස්ථාපනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසි අර්ථත් එක්කලා. ඉතින් ඒ සඳහා තමයි අපිට මේවා ගැන නැවත නැවත සාකච්ඡා කරන්න වෙන්නේ. ඒවා එහි ගුණාත්මක බව, ආධ්‍යාත්මික සංකල්ප මොනවද, අපි ඒවා පිළිටන්න ඕන කොහොමද කියලා. හැම ක්ෂේත්‍රයකම මේ ගැටලුව තියෙනවා. එහෙනම් අපි අද කාල වේලාව නිමා වෙන නිසා ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමාවටපත් කරමු. අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාටම ධර්මඥානෙ දිනු කරගන්නට මේ කුසල් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඊළඟ පරිදාසෙත් අපට ඉතාම රසවත් අර්ථවත් විදිහට ගන්න විශ්ලේෂණය කරමින් අනුශාසනා කරපු දෙයක්. ඒකම ධර්ම දානයේ කුසලයේ අවබෝධ කරගෙන මොහොතක් ලබන්න හේතු වාසනා වේවා කියලා කියනවා. සාදු සාදු